දරුවෝ 39ක් සම්බන්ධ වෙලා ඉන්නවා. හොඳයි. සුබ සන්ධ්‍යාවක් සාදරයෙන් පිළිගන්නවා. දරුවෝ විද්‍යාපන්තියට වෙන දේවල් එපා. ඔගොල්ලෝ පුළුවන් තරම් පාඩමට සම්බන්ධ වෙලා පාඩමේ අවධානයෙන් ඉන්න. වෙන අවධාන වලට යන්න එපා. හරි. හැමෝටම මාව හොඳට ඇහෙනවා, පේනවද? ඔව්. හරි. වෙන මුකුත් chat යන්න එපා තාම. තාම මුකුත් ගියේ නෑනේ පුතේ. මාව ඇහෙනවද? සුද්ධ පරිවහනය කියන්නේ තීක්ෂණ. හරි. උඩ ප්‍රශ්න. හරි. මම කියන්නම්. හරි. සුද්ධ පරිවහනය නෙමෙයි උතන වචනේ වෙන්න ඕනේ. මම කියන්නම් ඒක. හරි. පුතේ කට්ටියට මම හොඳට ඇහෙනවද, පේනවද කියන්න ඉස්සෙල්ලා. ඔව් නම් ඔව් කියන්න, නැත්තම් නැහැ කියන්න. හරිද? හොඳට ඇහෙනවා නම් ඇහෙනවා, පේනවද? තීක්ෂණ අපි ප්‍රශ්න තියාගමු. පොඩ්ඩක් ඉන්න. හරි. මයික් ඔන් කරන්න එපා. මයික් කිසිසේත් ඔන් කරන්න එපා. හරි. හරි. ඔව්. හරි. වෙන මුකුත් එපා. හරි. පේන්නේ නැහැ සර්. ඉෂි. පුතේ ඕකෙන් හොයාගන්න ටක් ගාලා කසුන් ඔන්න මයික් ඔන් කළා. ඒකයි උනේ. හරි. කසුන් කියලා දෙන්නෙක් නෙමෙයි සෝරි. සියත කියලා දෙන්නෙක් ඇති. ඒ දෙන්නගෙන් එකක් තියෙනවා රතු පාට ඩොට් එකක් යනවා. අනිත් එක යනවා පුතේ සියත හොමගම කියලා තව එකක් ඇති. ඒ දෙක එකක් හරියට හොයාගන්න. හරි. ඒක එකක් තමයි ඔය මයික් එක උඩ පහළ යන එක. ඒක තමයි මාව පේන්නේ. මම කොහොම කාරුණිකව කියන්නේ අනිත් දරුවන්ට. මෙහෙමයි. මයික් කැමරාවල් ඔන් කළාම වෙන්නේ අනිත් අයට අපිව පේන්නේ නැතු යනවා. මාව පේන්නේ නැතු යනවා. හොයාගන්න බැරුව යනවා. එසේ ළමයි අසරණ වෙලා ඇහෙනවා විතරයි පේන්නේ නැහැ. ඔව්. ඉන්නේ එක තමයි ලොකුම අඩුපාඩු වෙන්නේ. ඒ නිසා ඉල්ලන්නේ අනිත් අය ගැනත් හිතලා මම ප්‍රශ්න අහන වෙලාවට විතරයි. ඔබ එක හරි ගියාද? දෙක්කද? මේකේ මොනක්වත් ලෙඩක් නෙමෙයි යන්නේ. කෑ ගහන්න එපා. හරි. කම්පියුටර් මට මේන්න කෑ ගහනවා මයික් එකත් ගන්න කරගෙන. හරි. ඒක තමයි අඩුපාඩු. දැන් පාඩමට තාම නෑ. මේ මයික් එක වහමු. මයික් වහලා තියන්න. හරි. සද්ද නවත්තන්න. දැන් හරි ප්‍රශ්න ඔක්කොම මොනවා කරන්නද පුතේ? රටම ලෝකෙම ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවේ අපි දඟලලා හරියන්නේ. අපි තැම්පත් වෙන්න ඕනේ. මම එක අවවාදයක් දෙන්න. මේක හොඳට අහන්න. ප්‍රශ්නයක් ආවම කලබල වෙන්න එපා. තාමනේ. ප්‍රශ්නයක් ආශනිකව කලබල වෙන්න එපා. ටිකක් ඉන්න. ප්‍රශ්නෙට මෙමය. ප්‍රශ්නයක් දැන් මට මේක එහෙම නෙමෙයි. සෙල නියුට්‍රල් වෙන්න. ප්‍රශ්නේ ආපු හැටි පුතේ තැම්පත් වෙන්න. ඒ දෙන්න ඕනේ ඒ ප්‍රශ්නෙට ඇටෙන්ෂන් එක දෙන්න. නැත්නම් ප්‍රශ්න කියලා දඟලලා හරියන්නේ නැහැ. ප්‍රශ්නේ ආශනිකව ඔළුව එක තැනකට ගන්න. ඒ ප්‍රශ්නෙට ફોකස් කරන්න. නැත්නම් කලබල වුණොත් ප්‍රශ්නේ පේන්නේ නැතු යනවා. ඔක තමයි ජීවිතය කියන්නේ. ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඒක. විභාග ප්‍රශ්න පත්‍රයේත් ඔයගලන්ට ඒක තමයි වෙන්නේ. කලබල වෙනවා. හරියට කම්ප්ලිකේටඩ් වෙනවා. ඒ නිසා ප්‍රශ්නේ පේන්නේ නැතු යනවා. ඒක තමයි වරදින්නේ. එහෙනම් ඔයා යන්න ඕනේ ප්‍රශ්නේ දකින්න. ඔළුව හදාගන්න. හරිද පුතේ? හරි. එහෙනම් සුබ දහවලක් හැමෝටම. දවල්ට කාලා නිදිමතේ ඇත්තේ කට්ටිය. හරි. දැන් මයික් එකම වහලා තියාගන්න මතක ඇතුව. නැත්තම් මට සැරින් සැරේ වහන්න ගියොත් හරිම අමාරුයි. ඒ නිසා හරි. දැන් අපි හරි. මුකුත් ඔන් කරන්න එපා. කාරුණික ඉල්ලීම ඔන් කරන්න එපා. මම කතා කරනවා සැරින් සැරේ එක එක්කෙනාගේ ප්‍රශ්න අහනවා. අපි ඒ විදිහට යමු. බාධා වුණොත් එහෙම අනිත් අයට තාක්ෂණයේ ඇත්තට මටත් මේක මහ ලොකු තාක්ෂණික දෙනුමක් නැහැ. කියන්නේ බෑ බුරු කියන්න ඕනේ නෑනේ. ඉතින් ඒ නිසා මම දන්නෙත් නැත්තම් පාවිච්චි කරන ළමයි කවර කතාවද? ඉතින් එහෙනම් මේකේ කොහේ හරි වයර් එකක් මේබි ස්ක්‍රීන් එක මෙයා වුණොත් එහෙම කට්ටිය පාඩම මිස් වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු වෙන්න පුළුවන්. හරි. පෞද්ගලික සතියේ
අපි අන්තිමට වැඩක් පැවරුවා ගෙදර වැඩක්. මොකක්ද ඒ? උත්සේදනය සහ බින්දුදය අතර වෙනස්කම්. උත්වේදනය කියන එකයි බින්දුදය කියන එකයි අතර වෙනස. බින්දුදය කියන එක අතර වෙනස පාඩම් කළ තියාගන්න කිව්වා. මං ලියන්න කිව්වේ නෑ. හරිද? දැන් කට්ටිය සෙටල් කියලා මම හිතනවා. පුතේ අපි හොඳට කතා කරන කෙනෙක්ව අපි සම්බන්ධ කරගමු. තීක්ෂණ මයික් එක ඔන් කරන්න. තීක්ෂණ කො පුතේ පරක් කෙනෙක් මං කරපු තීක්ෂණ. ඇයි සර්? හරි. මම කියන දෙයට විතරක් කියන්න. උත්තර දෙන්න, කලබල වෙන්න එපා. අනිත් අය මයික් ඔන් කරන්න එපා. හරි. තීක්ෂණ උත්සේදනය කියන්නේ මොකක්ද? ඉස්සලේ කියන්නේ ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම. හරියටම හොඳයි. තීක්ෂණ හොඳයි. ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම. හොඳයි. ඊට පස්සේ බින්දුදය කියන්නේ මොකද්ද පුතේ? තීක්ෂණ ජල දිද්‍ර හරහා ජලය පිටවීම. ශාකයේ සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් ජලය ද්‍රව ලෙස පිටවීම. හරි. දැන් අපි පොඩ්ඩක් ලස්සන්ට හරි තීක්ෂණ මයික් එක වහමු දැන්. හරි. අපි දැන් ලස්සන්ට කතා කරන කෙනෙක් අල්ලගමු පොඩ්ඩක්. තීක්ෂණ මයික් එක වහමු. හරි. චනුල් පුතේ. චනුල් ගමගේ කතා කරන්න තරක් වෙනවා. දැන් ඔයා ලස්සනට පැහැදිලි කරන්න බලන්න. බින්දුදය සහ උත්සේදනය අතර වෙනස. බින්දුදේ දිසා වායව කොටසෙන් මේ ජලය වාෂ්ප ලෙස පිට වෙන්නේ. එතනට පිට වෙන්නේ ජලය විතරයි. බින්දුදේදී මේ ජලයයි කනිජ ලවණයි දෙකම පිට වෙනවා. ඒක ද්‍රව විදිහට පිට වෙන්නේ පූටිකා හරහා. හරි. තව කියන්න. ඊට පස්සේ බින්දුදේ වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි වුණාම තමයි බින්දුදේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. උත්සේදනය දිගට ගොඩක් කලාවට දිගටම සිද්ධ වෙනවා. දැන් එතකොට තව විස්තර කරන්න. උත්සේදනයෙන් ජලයේ ද්‍රව්‍ය පරිවහනය වේගවත් වෙනවා. උත්සේදනය ද්‍රව්‍ය පරිවහනය වේගවත් වෙනවා. දැන් තව මාත් එක්ක කතා කරන්න. මෙතනදී උත්සේදනය කියන එක. උත්සේදනය කියන්නේ ශාකවල වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිට වෙලා යන එක. බින්දුදය කියන්නේ ශාකයේ සිදුරු වලින් ජලය ද්‍රව ලෙස පිට වෙලා යන එක. සර් ඔය කියන්නේ ස්වේදනයේදී ශාකයේ සිසිල් වීමයි පරිසරයේ සිසිල් වීමයි වෙනවනේ. මට පැහැදිලි නෑ පුතේ. තමිදු ආයි කියන්නේ උත්සේදනයේදී පරිසරය සිසිල් වෙනවයි ශාකයක් සිසිල් වෙනව නේද? ඊට වඩා සරල කරන්න. ඔයා ටිකක් ගැඹුරු තැනකට ගියා. හරි මයික් එක වහමු. හරි. දැන් ප්‍රශ්නයක් දෙනවා. මේ දැන් අච්චු පුතා අරගෙන ලියන්න ඕනේ. ඊට පස්සේ පාඩම් කළා නෑ කට්ටිය. මදි. ඔන්න ගෙදර වැඩ කරලා තියෙන. මං හිතුවා පාඩම් කළා ඇති කියලා. පාඩම් කළා නැහැ. හරි. ප්‍රශ්නයක් දාන්න කියු කියලා ලියන්න මෙහෙම. උත්සේදනය සහ බින්දුදය අතර උත්සේදනය සහ බින්දුදය අතර උත්සේදනය සහ බින්දුදය අතර වෙනස. උත්සේදනය සහ බින්දුදය අතර වෙනස. උත්සේදනය සහ
බින්දු දෙක අතර වෙනස උත්සේදනය සහ බින්දු දෙක අතර වෙනස උත්සේදනය සහ බින්දු දෙක අතර වෙනස පැහැදිලි කරන්න. උත්සේදනය සහ බින්දු දෙක අතර වෙනස පැහැදිලි කරන්න. උත්සේදනය සහ බින්දු දෙක අතර වෙනස පැහැදිලි කරන්න. හරි. විනාඩි 3යි. පාඩම් කළා නැහැ ගෙදර වැඩි. හරි. අච්චුපොත බලාගෙන කට්ටිය අච්චුපොත බැලුවට ප්‍රශ්නයක් නැහැ. දැන් අච්චුපොත බලාගෙන පුතේ මේ වගුව ලස්සනට අඳින්න. ඊට පස්සේ අපි කතා කරමු. මතක නැති සිද්ධියක් තියෙන්නේ. හරි. හරිද? පාඩම්ස හරි. තීක්ෂණ. පාඩම් නම් ආයි පාරක් ලිව්වද තීක්ෂණ නැහැනේ. දැන් වගුව ලියමු. වගුව ලස්සනට ලියමු. කලබල නැතුව. හරි. කලබල වෙන්න එපා. හරි. හරි. කිසි කලබලයක් නැහැ. වගුව ලස්සන ලිය. හරිද? හරි. ලස්සන ලියන්න පුතේ. ඉක්මන් කරමු. ඉක්මන් කරමු. හරිද පුතේ? හරි. දැන් මේ වෙලාවේ මට කතා කරන්න අමාරුයි. වගුව ලියලා ඕකේ කියලා දා. වගුව ඉවර නම් ඕකේ කියලා දා. හරි. ප්‍රශ්න තාමත් ඉස්සෙදිලා නැහැ. හරි. ඕකේ. ලියනගේ හරි. ලියනගේ ගොඩක් හොඳයි ඈ. ලියනගේ ලියලා තියෙනවා මට. නෝට්ස් එකේ වන්න ඕනේ ඈ. දන්නව නැත්තම්. හරිද? හරිද? හරි. දැන් ඉවර ඇති කියලා මම විශ්වාස කරනවා. හරිද පුතේ? හරිද? හරි. හරිද? හරි. හරි. වැඩි ප්‍රශ්න ඉවරද? හරි. හරි. පසින්දු මොකද සැරින් සැරේ අනම්මන. හරි. ඉවරයි. දැන් පාඩම් කරන්න ඕනේ. හරි. මේ පැත්තට ගිහිල්ලා පාඩම් කරන්න ඕනේ. මේ අයික අරමුණකට එන්න. හරි. යන්න එපා දැන් 42ක් ඉන්න ඕගොල්ලෝ ඉවර වෙනකන් ඔහොම ඉන්න. වෙන අරමුණු වලට යන්න එපා. දැන් වීඩියෝ එකක් පෙන්වනවා මේකෙන් පස්සේ යන්නේ අලුත් පාඩම. ඒ වීඩියෝ එක පෙන්වන පාඩම. මම මේක ගෙදර යඩ මම හිතුවා පාඩම් කරලා ඇති ඔළුවේ ඇති කියලා. නෑ. උත්සේදනය කියන එක ජලය වාෂ්ප ලෙස පිට වෙලා යනවා වායු කොටස් වලින්. මෙතන ජල ජිද්‍ර වලින් ජලය ද්‍රව ලෙස පිට වෙලා යනවා. ජලය ද්‍රව ලෙස පිටවීම තමයි බින්දුදය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මගේ පුතේ තීක්ෂණ මයික් වහමු. හරි. අවශ්‍ය වෙලාවට විතරයි තීක්ෂණ. හරි. ඊට පස්සේ පුතේ උත්සේදනයේදී ජලය විතරයි යන්නේ. ජලය පමණයි. නමුත් බින්දුදේදී ජලයත් සමග මොනවද යන්නේ? ජලය සමග ලවණත් පිට වෙලා යනවා. හරි. ඒක ශාකයට අහිත කරයි. ඊළඟට උත්සේදනය පුතේ ගත්තොත් එහෙම උත්සේදනයේදී ශාකය
ගත්තාම ශාකයේ උත්සේදනය සිද්ධ වෙන්නේ බොහෝ දුරට දිවා රාත්‍රී කියන දෙකේම වෙනවා. දිවා රාත්‍රී කියන දෙකේම වෙන උත්සේදනය. නමුත් බිඳුදේ සිදුවෙන්නේ පුතේ බිඳුදේ සිදුවෙන්නේ රාත්‍රී කාලේ නැත්තම් අලුයම. ඒ කියන්නේ එළි වෙන කාලේ. හරි. උත්සේදනය කියන එක ආර්ධතාවය වැඩි වුණාම ආර්ධතාවය වැඩි වුණාම උත්සේදනය මොකද වෙන්නේ? ආර්ධතාවය වැඩි වූ විට උත්සේදනය අවම වෙනවා. උත්සේදනය අවම වෙනවා. අඩු වෙනවා. ඊළඟට මේකේ ආර්ධතාවය වැඩි වුණාම තමා පුතේ බිඳු දෙයක් වැඩි වෙන්නේ. ඇයි ඒ? වායුගෝලයේ වතුර ප්‍රමාණය වැඩි වුණාම ජලය වාෂ්ප වෙන්නේ නැහැ. ගහේ මොනවා ලෙසද පිට වෙන්නේ? ද්‍රව ලෙස පිට වෙන්නේ. දැන් මේ වගුව හොඳට බලන්න. දැන් ඔයාගේ අච්චු පොත හරි, ඔයා ලියාගත්ත නෝට් එක හරි. මගේ පුතේ මේ පාඩම උගන්වනවා නෙමෙයි. පාඩම උගන්වනවා කියන එක සරලයි. ඔයා පාඩම් කරන්නේ. ඒක ටිකක් අමාරුයි. ඇයි? ඔළුව ඉස්සෙල්ලා දැන් මේ ෆෝන් එකක් ඉස්සරහා ඉන්න නිසා ඔයාගේ ඔළුව දුවනවා. නවත්තන්න ඉස්සෙල්ලා දුවන දිවිල්ල. හැල්මේ දුවන්න එපා. ඒකතරේ සර් ජල චිත්‍ර කියන්නේ මොනවද? ජල චිත්‍ර කියන්නේ සුද්ධ පරිවහනය කියන්නේ. හරි. ඔය වචනේ ජල චිත්‍ර ශාකවල දැන් පොඩි තනකොළ ගස්වල තියෙනවා පුතේ චූටි සිදුරු. ඒ සිදුරු වලට තමයි තීක්ෂණ කියන්නේ චිත්‍ර කියලා. චූටි සිදුරු වලට මොනවද කියන්නේ? චිත්‍ර කියනවා. හරි. සුද්ධ පරිවහනය නෙමෙයි උතන දාලා තියෙන වචන. මම ඒක පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා හරි. දැන් පාර කරන්න. පූටිකාවලයි චිත්‍රවලයි මොකද්ද පුතේ? වෙනස මොකද්ද? ඇහෙන්නේ නැහැ පුතේ. පූටිකාවලයි චිත්‍රවලයි වෙනස මොකද්ද? ඇහෙන්නේ නැහැ. කියන්න මට. පූටිකාවලයි චිත්‍රවලයි වෙනස මොකද්ද? හරි. පූටිකාවලයි චිත්‍රවලයි වෙනස මොකද්ද? හරි මං කියන්නම්. පූටිකාවක් කියන්නේ හොඳ ප්‍රශ්නයක්. මයික් එක වහම කියනගේ. හරි. අහන්න. පූටිකා තියෙන්නේ ශාක පත්‍රයේ යටිපැත්තේ. හරිද? පූටිකා තියෙන්නේ ගහේ පත්‍රයේ යටිපැත්තේ. ගහේ පත්‍රයේ යටිපැත්තේ තියෙන්නේ. ඒකෙන් තමයි වායුව මාරු වෙන්නේ. ඒකෙන්ම තමයි ජල වාෂ්පත් යන්නේ. චිත්‍ර කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ශාක පත්‍රවල අයින් වල තියෙන්නේ. තීරේ. ඒ කියන්නේ මේ මාජින් එක. ඒකට කියනවා ධාරය. පත්‍ර ධාරයේ තියෙන්නේ. ධාරයේ සිදුරු තියෙනවා. පත්‍ර ධාරයේ සිදුරු තියෙනවා. මේ වගේ තැන්වලින් ගහේ කඳේ සිදුරු තියෙනවා. සිදුරු කියන්නේ චිත්‍ර. චිත්‍ර කියන්නේ මොනවද පුතේ? සිදුරු වලට. හැබැයි පූටිකා කියන්නේ පත්‍රේ යටිපැත්තේ තියෙන දෙයක්. එයා වායුව මාරු වෙන්න තියෙන්නේ. මේක තියෙන්නේ වායුව මාරු වෙන්න නෙමෙයි. ඇත්ත කතාව. ගහේ වතුර වැඩි වුණොත් වතුර ටික එළියට දාන්න තමයි චිත්‍ර තියෙන්නේ. ගහේ වතුර වැඩි වුණොත් වතුර ටික එළියට දාන්න තමයි චිත්‍ර තියෙන්නේ. හැබැයි මේකේ එහෙම නෙමෙයි. ගහේ වායුව මාරුවට තමයි පූටිකා තියෙන්නේ. හරි. මේ වගුව කට්ටියට පාඩම්ද හොඳට ඔළුවේ තියෙනවද? වගුවේ අදහස තේරුණාද? හරිද? වගුව ලියලා ඉවරද අවංකව? වගුවේ ප්‍රශ්නයක් අවංකව ලිව්වනම් ඕකේ කියලා දාන්න. ඕකේ කියලා දාන්න කට්ටිය. පැහැදිලිව දාන්න. ඕකේ. හරි ප්‍රශ්න නෑ නේද? හරි. හරි. ප්‍රශ්න මොකුත් නෑනේ. හරි. දැන් හරි. අපිට අලුත් පාඩමට යන්න පුළුවන්. චිත්‍ර කියන්නේ ගහේ වතුර වැඩි වුණාම පිට කරලා දාන්න තියෙන සිදුරු. ඊට පස්සේ පුතේ උත්සේදනය වෙන්නේ පූටිකා හරහා. ඒක තියෙන්නේ වායුව මාරු වෙන්නේ. ගහේ පත්‍රවල තීරුවේ. ඒ කියන්නේ මාජින් එකේ පත්‍ර ධාරේ තමයි චිත්‍ර තියෙන්නේ. පූටිකා තියෙන්නේ පත්‍රයේ යටිපැත්තේ. හරි. අපි අලුත් පාඩමට යමු. දැන් එහෙනම්. හරි. අලුත් පාඩමට යමු මගේ පුතේ. එහෙනම් කට්ටිය දාන්න මාතෘකාව අලුත් පාඩමේ ඉන්න තමි මයික් එක ඉදිහකට ඉන්න බෑනේ. හරි අමාරුයි වගේ. දාන්න අලුත් මාතෘකාව.
කට්ටිය එකතු වෙලා කරමු. කලබල වෙන්න එපා ඈ. කිසිසේත් කලබල වෙන්න එපා. ජීවීන්ගේ ජීවන චක්‍ර. ශුද්ධ පරිවහනය ශුද්ධ කියන්නේ පුතේ ඒ ද්‍රව්‍ය විතරක් පරිවහනය කරනවා කියන්නේ. සංසුද්ධ පරිවහනය ශුද්ධ. හරිද? ශුද්ධ පරිවහනය කියන්නේ එක් ද්‍රව්‍යයක් එක් සංඝටකයක් විතරක් පරිවහනය වෙනවා. ඕක ඒ අර්ථකථන කීපයක් තියෙනවා. අපි ඒක ඩිස්කෂන් පාර්ට් එකේදී ගමු. ඒක එච්චර ලොකුවට වද වෙන්න එපා. මම පැහැදිලි කරන්න. මට ඉක්මනට මෙතනට එන්න ඕනේ කට්ටිය. හරි. දාන්න ජීවීන්ගේ ජීවන චක්‍ර. හරිද දීක්ෂණ? හරි. එන්නකො. ජීවීන්ගේ ජීවන චක්‍ර. ජීවීන්ගේ ජීවන චක්‍ර. 12 වෙනි පාඩම. ලිව්වද හරි දීක්ෂණ? ඒක දිශාව එහෙමයි. ඒක දිශාව පුතේ තීරණය වෙනවා. පරිවහනය වෙන දිශාව තීරණය වෙන උත්සේදනයේදී නම් උඩට. නමුත් සමහර වෙලාවට ඒක ඇතුලේ ශාකයේ ඇතුලේ එක එක දිශාවලට යනවා. ඒක දිශාව වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ අපි දුත් ආහාර පරිවහනය වෙන්නේ ගහේ පත්‍ර වලින් කන්දේ කඳ පුරා. ඒක එක විදිහකට. හරි. අපි අලුත් පාඩමට යමු. හරි. තමිදු එපා. තමිදු ඔය ෆෝන් එක පැත්තකින් තියලා පාඩමේ හරි ජීවීන්ගේ ජීවන චක්‍ර. හරි. හරි ජීවීන්ගේ ජීවන චක්‍ර. දැන් ඕගොල්ලොන්ට පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මම පෙන්නුවා චූටි වීඩියෝ ක්ලිප් එකක්. ඒක අපි ආයි බලන දවසක් තියෙනවා. බලන වෙලාවක් තියෙනවා. හරි. ජීවීන්ගේ ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද? අන්න ඒක ඉස්සෙල්ලා දැනගන්න එපා. ඔක්කොටම ඉස්සෙල්ලා. හරි. දැන් ජීවන චක්‍රයක් කියන්නේ අපිට තේරෙන හැටියට පුතේ අපිට පැහැදිලි වෙන හැටියට සතෙක් ඉපදින තැන ඉඳලා එයා මැරෙන තැන වෙනකම් ජීවිතයේ උප්පත්තියේ සිට මිය යනකම් එයාගේ ජීවන චක්‍රය පුරාවට එයාගේ කාලය පුරාවට ගත කරනවානේ අවස්ථා ටික. දැන් ඉපදීම එයාගේ වර්ධනය ඊට පස්සේ එයා පැටව හදන අවස්ථාව එයා මිය යන අවස්ථාව අන්න ඒ චනිකරම රවුම ජීවන චක්‍රයක් කියලා කියනවා. අපේ ජීවන චක්‍රය පුතේ අපි ගත්තොත් එහෙම ඉපදෙන දවස් ඉඳලා අපි මරණ දවසට යනකම් තියෙනවා. අපේ ජීවන චක්‍රය අධ්‍යයනය කරන්න ගියොත් හරි අමාරුයි සංකීර්ණයි. අපිට හරි සරලයි ගස්වලේ. අපි ගහක එකක් ඇඳලා පාඩමට යන්න. ලේසි. ලේසි එකකින් පටන් ගමු. ඉස්සෙල්ලම ගහක් ආරම්භ වෙන්නේ මම මේ පැත්තට දකුණු අත පැත්තට යන්නේ බීජයකින් කියලා හිතමු. බීජය. අපි චූටි බීජයක් අඳිමු. බීජය. බීජයෙන් පියලියනවා. පියලියාවම පියලි දෙකයි නම් ද්විබීජ පත්‍රී, එකයි නම් ඒක බීජ පත්‍රී. හරි. අපි ද්විබීජ පත්‍රී එකක් අඳිමු. පියලි දෙකක් එනවා. බීජය පැලවීම. බීජය පැලවීමට වචනයක් කිව්වා. බීජය පරෝහ. බීජය පරෝහණය. හරි. ඊට පස්සේ ඒකෙන් පැලෑටියක් ආවා. චූටි පැලයක් ආවා. හරි. දඟලන්න එපා. හරිද? පැලෑටියක් ආවා. ඒ පැලෑටිය මගේ පුතේ දලු දාලා ලියලාලා හැදෙනවා දැන් හොඳට. හරි. දැන් මේක වෙනස් වෙනවා. කොළ අඳින්න ඕගොල්ලෝ මං වෙලාව යන හින්දා පොඩියට අඳිනවා. මේ පැලයක් ආවා. ඒ පැලෙන් විශාල වෘක්ෂයක් ආවා. වෘක්ෂයක් ලොකු ගහක්. මුළු ගහම අඳින්න බෑ මං ගහක අත්තක් විතරක් අඳිනවා. වෘක්ෂයකින් පුෂ්ප හට ගන්නවා. හරි. පුෂ්පයක් මෙතන ඇඳලා දාමු. අපිනේ නැත්තම් හරියන්නේ නෑනේ. හරි. පුෂ්ප හට ගන්නවා. හරි. විශාල ශාකයක්. විශාල ශාකය. ඒකේ පුෂ්ප හට ගන්නවා. ඒ පුෂ්ප වලින් නැවතත් බීජ හට ගන්නවා. පුෂ්ප මොනවා වෙලාද? පරාගණය වෙලා පරාගණය වී
අපිට බීජ හට ගන්න. හරිද? දැන් හරිද පුතේ? පැහැදිලිද? පොඩ්ඩක් ඉන්න. හරි. හරි එන්න. දැන් එන්න පුතේ. හරි. කිසි කලබලයක් නැහැ. මාමාරියට පේනවනේ. මේ පැත්ත බලන්න. මුලින්ම බීජයක් පැලවෙලා පැලවීමට කියන වචනයක් බීජය ප්‍රෝහණය කියලා. ඒකෙන් පැලයක් ඇති වෙනවා. ඒ පැලෙන් විශාල ශාකයක් එනවා. ඒ ශාකෙ පුෂ්ප හට ගන්නවා. ඒ පුෂ්පයෙන් ඒ පුෂ්පය පරාගණය වෙලා මම වචන ටිකක් ලස්සන ලියන්නම්. පරාගණය වී පරාගණය වී නව බීජ ඇති වෙනවා. ඒකෙන් අපිට මෙන්න මේ විදිහට චක්‍රයක් වෙනවා. මේ මොකද්ද? මල් තියෙන ගහකට කියනවා අපි සපුෂ්ප ශාකයක් කියලා. මේ සපුෂ්ප ශාකයක ජීවන චක්‍රය. හරිද? මේ මොන ශාකයක ජීවන චක්‍රයේද? සපුෂ්ප ශාකයක ජීවන චක්‍රය. දැන් වෙන ඒවා එබන් එපා. ඔන්න දෙව්මිත් නටනවා මට පේන හැටියට. එහෙනම් හරිද? දැන් අනිත් අපේ කට්ටියට මේ කතන්දරේ තේරුණාද? පැහැදිලිව කියන්න මට. පැහැදිලිව තේරුණාද? ජීවන චක්‍රයක් කියන්නේ මොකද්ද? මල් තියෙන ගහකට කිව්වා සපුෂ්ප ශාකයක් කියලා. ඒකෙන් බීජ ඇති වුණා. බීජ පැලවීමට කිව්වා ප්‍රෝහණය කියලා. ප්‍රෝහණයෙන් පැලයක් ආවා. පැලයකින් ශාකයක් ආවා. ශාකයක පුෂ්ප ඇති වුණා. පුෂ්ප ඇති වුණාට පස්සේ ඒ පුෂ්ප පරාගණය වෙලා පරාගණය වීමෙන් කියලා දාමුකත් පරාගණය වී කියලා හරියන්නේ නැහැ. පරාගණය වීමෙන් මොකද උනේ? බීජ අපිට ඇති වුණා. හරි. ඕක තේරුම් නැත්තම් නෑ කියන්නේ. වෙන මුකුත් කරන්න එපා. මං කාරුණික ඉලන්නේ දෙමව්පියෝගේ මේ මැසේජ් සහ ඒ දේවල් විතරයි. වෙන ෆෝන් එක අතපත ගන්න එපා. වෙන වැඩ කරන්න යන්න එපා. ඩේටා ඉවර වෙනවා ඈ. මේ වීඩියෝ කෝල් එක ගන්න පුතේ. ලොකු ඩේටා ප්‍රමාණයක් යනවා. හරිද? තේරුණාද? කාට නොතේරුණා නෑ කිය. මට කියන්න තේරුණ නැත්තම් නැහැයි කිය. තේරුණා? හරි. පැහැදිලි නැහැ. හරි එන්න. අන්න සිනෝ. right. අන්න එහෙම නැහැ කියන එකත් මට වටිනවා. හරියට. දැන් ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ කලබල වෙන්න එපා. අපෝ කලබලයි. හදිසි. ගෙදර තැම්පත් වෙන්න ඉස්සෙල්ලා ඔළුව එක තැනකට ගන්න. හරි. නියුට්‍රල් වෙන්න. හරි. දැන් එන්න මේ පැත්තට. තේරිච්ච අයත් මේ පැත්තට එන්න. හරි. හොඳට බලන්න. ඇති වෙනකන් තේරුම් ගන්න. ජීවන චක්‍රයක් කියන්නේ ශාකයක් උප්පත්තියේ ඉඳලා හරිද? ශාකයක් උප්පත්තියේ ඉඳලා අයියා ඔය ඉතින් සැරින් සැරේ මයික් එක ගන්නවා. හරිද? පුතේ මයික් වහමු. හරිද? හරි. මට මියුට් කරන්න දෙන්න පොඩ්ඩක් නැත්නම් වැඩි කරන්න බෑ. හරිද? දෙව්මි පහලා තියන්න. හරිම කලබලයි. හරියට. ශාකයක් උප්පත්තියේ ඉඳලා ඒ කියන්නේ ශාකය ඇති වෙන්නේ බීජයකින්. බීජය පැලවීමට කියනවා ප්‍රෝහණය කියලා. ඒ ප්‍රෝහණය වෙලා පැලයක් හටගෙන ඒ පැලෙන් ශාකයක් ඇතිලා ඒ ශාකයේ විශාල ශාකයේ පුෂ්පයක් ඇතිලා පුෂ්පේ පරාගණය නැවතවරක් බීජ ඇති වෙනවා. එහෙනම් මෙන්න මේක ශාකයක ජීවන චක්‍රය. ශාකයක උප්පත්තියේ ඉඳලා නැත්නම් ශාකයක් ජීවය ලබා ගන්න තැන ඉඳලා එයා මිය යනකම් ගත වෙන අවස්ථානුපිළිවෙල තමයි ශාකයක ජීවන චක්‍රයක් කියලා කියන්නේ. ජීවන චක්‍රයක් පැහැදිලිව තේරුම් ගන්න. ජීවන චක්‍රයක්. හරි. එහෙනම් ලස්සන්ට මේ chart එක ඉස්සලා පින්තූරත් එක්ක අනිත් දාලා සටහන. වෙන මුකුත් කරන්න එපා. පින්තූර මේක ඇඳලා ඉන්න ඉස්සෙල්ලා ඔක ඇඳලා ඉන්න. කලබල නැතුව අඳින්න ඉස්සෙල්ලා. මාතෘකා මුකුත් දාන්න ඕනේ නැහැ ඉස්සෙල්ලා අඳින්න. ඉස්සෙල්ලා ඔක අඳින්න වෙන මුකුත් කරන්න එපා පුතේ. ලස්සනට අඳින්න.
හරි හොඳයි. එහෙනම් තීක්ෂණ ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද කියලා පාඩම් කරන්න දැන්. දැන් පාඩම් කරන්න. කියන්න යන්න මුකුත් කරන්න යන්න එපා. පාඩම් කරන්න ඉස්සෙල්ලා. හරි. හරි චතිර හරි ඔගොල්ලෝ ගන්නේ මාර හදිස්සියක් කියනවා අටුවට අඳින්න එපා චතිර හරි එන මුකුත් ඔබන්න එපා ඔය මැසේජ් වලින් විතරක් උත්තර දෙන්න නම් පාඩම කරගන්න අමාරු වෙනවා උත් කරන්න එපා වෙන බලන්න වැඩි 45ක් ගියා ලක්ෂයෙන් හරි දුලන්ස හරි හරි දැන් හොයාගන්න ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද? ජීවික උප්පත්ති ඉඳලා මිය යාම දක්වා, ඒ කියන්නේ යාගේ අවසානය දක්වා ජීවිතේ ගත කරන ජීවික උපතේ සිට තම ජීවිත කාලය පුරා ගත කරන අවස්ථා අනුපිළිවෙල තමයි පුතේ ඔය ජීවන චක්‍රයක් කියලා කියන්නේ. හරිද? හරි හොඳයි. දැන් එහෙනම් චූටි ඡේදයක් ලස්සන. තව පැයක් වගේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. බලන්න කාලය යන හැටි. කියන්නේ ගොල්ලෝ එක අරමුණකට හරින උදාහරණ මම බැලුවේ ඉස්කෝලේ කොහොමද කරනවද කියලා. කට්ටක් ගාලා ඔන්නයි පන්ති. හරිද පුතේ? හරි. හරි ඉවර කරන්න හරි වෙන මොකුත් එපා උෂාන් මයික් වහලා තියමු හරිද මොකුත් අරින්න එපා මයික් අරින්නයි මං කොච්චර කිව්වත් ඉතින් ඒවත් කෙරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා ගෙදර සද්ද අඩු කරලා මේ පින්තූර දිහා බලලා පොඩ්ඩක් එක විදිහකට පැය දෙකක් පුරුදු කරන්න ඕනේ. ඊයේ පොයේ සිල් ගත්තේ නැද්ද? ගෙදරටලා. හරි. ඔක තමයි එක විදිහකට අපේ රටේ මිනිස්සුන්ට මම නම් අද මගේ ගුරු වෘත්තිය නිසා මෙතන ආවා. නැත්තම් මං ගෙදර ඉන්නවා. මේ ලොඩේ බෝ වෙන හේතුනේ ඒකනේ. එක විදිහකට ඉන්න බෑ. එක තැන ඉන්න බෑ. හරි. හරි ඉවරද හරි ඉවරද හරි දෙව්මි දැන් ඇති වෙලාව හරිද හරි මම මකන්නේ දැන් ඡේද ලියන්න ඉස්සෙල්ලා පරක් වෙන නැත්තම් හරි හොඳට බලන්න මම මකන්නේ මේකේ අතුරුතුර ලියන්න හරි ඉතේ හරි හරි ශාකයක් 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 බීජයකින් ශාකයක් බීජයකින් ශාකයක් බීජයකින් ශාකයක් බීජයකින් ඔව් මං අහන්න ශාකයක් බීජයකින් ශාකයක් බීජයකින් පරෝහණය වී 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 හටගනි 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 හරි ඊට පස්සේ පුතේ ඊළඟ තරුව එම ශාකය
එම ශාකය වර්ධනය වී 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 විශාල ශාකයක් බවට පත්වේ. එම ශාකය වර්ධනය වී විශාල ශාකයක් බවට පත්වේ. හරි. විශාල ශාකයක් බවට පත්වේ. හරි. ඊට පස්සේ පුතේ හරිද? විශාල ශාකයක් බවට පත්වේ. හරි. දැන් ඊළඟට ලස්සන ලියන්න මෙහෙම. මෙම ක්‍රියාවලිය සිදුවන විට 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 ශාකය එක් අවස්ථා පසු කර යාම සිදුවේ. මෙම ක්‍රියාවලිය සිදුවන විට හරි පුතේ මං කියනවා අපිට මෙම ක්‍රියාවලිය සිදුවන විට ශාකය එක් අවස්ථා පසු කර යාම සිදුවේ. හරි. ඔන්න ආයි මුලින්දම චෙක් කරගන්න. ශාකයක් ඇති වෙන්නේ කොහොමද? බීජයක් පරෝහණය වීමෙන් ශාකයක් හටගනී. පැලයක් හටගනී. පළවෙනි තරුව. බීජයක් පරෝහණය වීමෙන් පැලයක් හටගනී. දෙවෙනි තරුව. එම පැලය වර්ධනය වීමෙන් ශාකයක් ඇති වේ. තුන්වෙනි තරුව. ආයි කියන්නක පොඩ්ඩක් මුලින් ඉඳලා. එපා තමිඳු. හරි මං කියන්නම්. හරි. හරිද? දැන් එතකොට අහන්න. බීජයක් පරෝහණය වීමෙන් පැලයක් හට ගන්නවා. ඊට පස්සේ දෙවෙනි තරුව එම පැලය වර්ධනය වීමෙන් ශාකයක් ඇති වෙනවා. ඊළඟ තරුව මෙම ක්‍රියාවලිය තුලදී ශාකය එක් අවස්ථා පසු කර යාම සිදුවේ. එක් අවස්ථා පසු කර යාම සිදුවේ. හරිද පුතේ? හරිද? හරි. දැන් ඔළුවේ අයිඩියා එකක් තියෙනවද? ඒ කියන්නේ එකිනෙකට වෙනස් අවස්ථා තියෙනවා. ශාකයේ මෙන්න මෙහි වෙනස් අවස්ථාවන්. මේ විදිහට බීජේ එක විදිහක්. බීජේ පැලවෙනකොට තවත් විදිහක්. ඒකෙන් පැලයක් එනකොට තවත් විදිහක්. ඒ පැලෙන් විශාල ගහක් එනකොට තවත් විදිහක්. ඒක පරාගණය වෙලා ඒකේ මලක් පරාගණය වෙලා අලුත් ශාකයක් එනකොට ඒක තවත් විදිහක්. ඒ කියන්නේ ජීවන චක්‍රයක් කියලා කියන්නේ ජීවිතේ උපතේ සිට එයා ගත කරන උපත්ති සිට ගත කරන අවදි එක් අවදි තියනවා නම් අන්නේ අවදි අවස්ථා අනුපිළිවෙලට කියනවා අපි මොකක්ද? ජීවන චක්‍රයක් කියලා. හරි. එහෙනම් රතු පෑනින් ලියන්නේ.
ජීවන චක්‍රයක් කියන එක. ලස්සන ලියන්න. තේරුණාද? අවංකව පැහැදිලිද? හරිද? ලියන්න මෙහෙම ලස්සනට. හරිද? ලියමු අපි. හරි. මෙන්න එහෙම ලියමු. ආයි. හරි එන්නකො. මේ අහන්න පුතේ. එන්නේ. හරි කලබල වෙන්න එපා. හරි. ඒ කියන්නේ ශාකයකින් තමයි අපි උදාහරණය ගත්තේ. ජීවියෙකු උපතේ ඉඳලා එයා පසු කරනවානේ අවස්ථා අනුපිළිවෙලක්. ඒ කියන්නේ එයා උපත්යෙන් පස්සේ මේ වගේ බීජේ ප්‍රෝහණය වෙන එක, ඊටසේකින් පැලේ ඇති වෙන එක, ඒ ශාකේ වර්ධනය වෙන එක, ඊටසේකින් පුෂ්පයක් පරාගණය වෙන එක. අන්න ඒ වගේ අවස්ථා අනුපිළිවෙලකට අපි කියනවා මොකද්ද? ජීවන චක්‍රයක් කියලා. එහෙනම් ජීවියෙකු උපතේ සිට ගත කරන අවස්ථා අනුපිළිවෙල එක් අවදි අනුපිළිවෙලට තමයි අපි කියන්නේ ජීවන චක්‍රය කියලා. මේ එක අවදියක්, මේ තව අවදියක්, මේ තවත් අවදියක්, මේ අනුපිළිවෙලට කියනවා අපි මොකද්ද? ජීවන චක්‍රයක් කියලා. හරි. ඔත්තු පෑන අරගෙන ලියන්න ලස්සනට. හරි. ලියන්න පුතේ. පැහැදිලි නේද? දැන් චනුල් හරිද? ඕකේ නේද? හරිද? හරි. ඕකේ නම් ඕකේ කියන්නේ. හරි. ඕකේ දාන්න. හරිද? හරි. දැන් ලියන්න ඔත්තු පෑනේ. ජීවන චක්‍රයක් කියනු ජීවන චක්‍රයක් යනු ජීවන චක්‍රයක් යනු ජීවියෙකුගේ උපතේ සිට ජීවියෙකුගේ උපතේ සිට ගත කරන අවදිකමා අවස්ථා ජීවන චක්‍රයක් ගැන ජීවියෙකුගේ උපතේ සිට ගත කරන අවදිකමා අවස්ථා ජීවන චක්‍රයක් යනු ජීවියෙකුගේ උපතේ සිට ගත කරන අවදිකමා අවස්ථා අනුපිළිවෙලයි. ගත කරන අවදිකමා අවස්ථා අනුපිළිවෙලයි. ගත කරන අවදිකමා අවස්ථා අනුපිළිවෙලයි. හරිද පුතේ? හරි. දැන් පැහැදිලිද? හරි. ලියාගත්තද? ඕක පාඩම් කරන්න. ජීවන චක්‍රයක් යනු ජීවියෙකුගේ උපතේ සිට ගත කර අවස්ථා නැත්තම් අවදි අනුපිළිවෙලයි. පැහැදිලිද? ඔළුවට ගියාද? ඔය ටික තේරුණා නම් ඕකේ කියලා දාන්න බලන්න. හරිද? පවනි. හරිද? ඕකේ කියලා දාන්න. පැහැදිලි නේද? ඔව්. හරි. මුකුත් ඕන් කරන්න යන්න එපා. ඔයගලන්ට කියන්න බයයි. මොකද මොනවා හරි ඕන් කරගන්න. හරි. 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 ඔය දෙකම කිව්වා විතරයි. හරි. 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 හරිද පුතේ? නගලන්න එපා. දන්නේ නැත්තම් මුකුත් දාන්න එපා. තේරුන්නේ නැත්තම් මට පාඩම ඉවරලා WhatsApp message එකක් දාන්න. අනිවාර්යෙන් කතා කරන්න. මම එහෙම කිසිම දෙයක් මගාරන මිනිස්සෙක් නෙවෙයි. අනිවාර්යෙන් කතා කරන්න. WhatsApp message එකක් දාන්න. මට මේ කොටස තේරුන්නේ නැහැ. මුකුත් තේරෙන්නේ නැත්තම් මේකේ වැඩකට තේරෙන්නේ නැත්තම් මුකුත් කරන්න එපා. පාඩම කොහොම තිබ්බ අහන් හිටියා. හරි. නැත්තම් පස්සේ ප්‍රශ්න. ඔක මිස්සුද ගම. හරි. දැන් ඊළඟට අපි කතා කළේ ශාකයක් ගැන ඉස්සෙල්ලම. දැන් අපිට යන්න තියෙනවා එක එක සත්තුන්ගේ ජීවන චක්‍ර ටික පොඩ්ඩක් බලන්න ඕනේ. හරි. මං චුටි ගෙදර වැඩක් දෙනවා. ඔයගොල්ලෝ මේක කලින් කරන්න ඕනේ. ලියන්න මෙහෙම. අද වීඩියෝ එකක් පෙන්වන්නේ. ඕක අපිට පෙන්නනවා. ඊට ඉස්සෙල්ලා පහත සතුන්ගේ හරි. හරි හරි. ඇති තීක්ෂණ පාඩම දෙන්න. තමන් ගෙදරට කතා කරනවා පහත සතුන්ගේ ජීවන චක්‍ර
ඇඳ දක්වන්න. පහත සතුන්ගේ ජීවන චක්‍ර ඇඳ දක්වන්න. පහත සතුන්ගේ ජීවන චක්‍ර ඇඳ දක්වන්න. පහත සතුන්ගේ ජීවන චක්‍ර ඇඳ දක්වන්න. පහත සතුන්ගේ ජීවන චක්‍ර ඇඳ දක්වන්න. හරි. දැන් ඉන්න. හරි. සත්තු දෙන්නෙක් මන් දෙනවා. එකෙක් අද පෙන්නපු එක අනිත් එක ඔයා හොයන්න ඕන. හරි. පළවෙනි පිටු භාගේ ඉඳ තියන්න මේ හොයන්න මේවා හරි රසවත්. මේවා විස්තර හොයන්න. ඇඳලා WhatsApp group වලට දාන්න. මේවා පුළුවන් නම් විස්තර ඔගොල්ලෝ ෆොටෝ ගහලා ඒව දාන්න. ඒව තමයි ඉගෙන ගන්නවා කියන්නේ. නැතුව වෙන වැඩ කරලා හරියන්නේ නැහැ. හරි. පළවෙනි එක සමනලය. සමනලය. හරි. පිටු භාගයක් ඉඳ තිබ්බා. දෙවැනි එක ගෙමැස්සා. ගෙදර ඉන්න මැස්සා තමයි ගෙමැස්සා. හරි. ලස්සනට ඔය සතු දෙන්නාගේ හොයන් ජීවන චක්‍රය අඳින්න ඕනේ. අනිවාර්යයෙන්. හරිද පුතේ? හරි. දැන් ඔන්න මූලික දේවල් ටික ඔයගොල්ලන්ට තේරුණා. කලබල වෙන්නේ නැතුව ඔය සතු දෙන්න ඉන්නවා. ඔන්නම් පිටු අංකත් ලියා ගන්න අච්චුපතෙත් ඉන්නවා මේගොල්ලෝ. පිටු අංක පොඩ්ඩක් එන්න 67 ඉන්නවා. ඊළඟට පුතේ 67 ඉන්නවා. 69ත් ඉන්නවා. ඒවා ගැන අපි ගොඩක් ඉගෙන ගන්න ඕනේ. ඊළඟට මැත්සුන්ගේ විස්තර තියෙනවා 60 ගණන් වල තියෙනවා. ලස්සන. එහෙනම් ඊළඟට අපි යමු පාඩමේ අංක 1ට සතුන්ගේ ජීවන චක්‍ර. දාන්න මාතෘකාව සතුන්ගේ ජීවන චක්‍ර. සතුන්ගේ ජීවන චක්‍ර. සතුන්ගේ ජීවන චක්‍ර. රාජ්‍ය පොතේ තියෙන්නේ පළතුරු මැස්සගේ විතරයි. හොයමු ඉතින්. බැරිද? හොයන්න බැරිද? මැස්ස ගැන මං කියලා දෙන්න. හරි. හොයන්න වෙයි. හරි. හරි. ලියනගේ වහලා තියෙන මයික් එක හරි ප්‍රශ්නයක් නැහැ. හොයමු අපි. මං කියලා දෙන්න. පොතට එහා පොඩ්ඩක් යා. මැස්සගේ මැස්ස හැදෙන හැටි කියන්නත් දැන්. අහගන්න. අවශ්‍ය නම් ලියා ගන්න. මුලින්ම මැස්සෙක් එනවා පමිඳු මොකද කරන්නේ? සර් මේ මන් පළතුරු මැස්සගේ විදියටම නේද ගෙමැස්සයි මැස්සයි තියෙන්නේ? ඔව්. දැන් බලන්න කොහොමද? හරි. මැස්සෙක් එනවා. මැස්ස ඇවිල්ලා බිත්තර දානවා කුණු ගොඩවල් වල. කියන්නේ මැරුණු සතෙක් ගමු අපි. මැරුණු සතෙක්. හරි අපි හිතමු මීයක් මලා සතෙක්. මැරුණු සතෙක්ගේ ඇඟේ මැස්සා බිත්තර දානවා. බිත්තර. බිත්තර දාපුවාම මේ බිත්තර වලින් එන ඉහඳ පණුව කියලා જાතියක්. පණුව જાතියක් එන ඉහඳ පණුව. ඉහඳ පණුවන්. දැන් අහන්න එපා ඉහඳ පණුවන් කියන්නේ කවුද කියලා. සුදු පාටයි දිගයි චුට්ටක්. බලා ගන්න ඕන නම් මස් කෑල්ලක් පොඩි කප් එකක් ඇතුලේ තියන්නකො දවස් දෙකකින් බලාගත්තේ. දෙකක් තුනකින්. ඉහඳ පණුවෙන් එනවා චූටි දුඹුරු පාට මේ කෝෂයක් වගේ එකක්. කෝෂයක් හැදෙනවා. කෝෂයක් ටික දවසක් ගියාම ඒක පුපුරලා මැස්ස හැදෙනවා. ඕක හොයන්න ඉතින් මං කියන්න ඕනේ හොයන්න. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. හරි. එතකොට පුතේ දීලික වැන්දොත් එහෙම නෑනේ. හරි. හරිද පුතේ? හරි. දැන් එතන හරි. දැන් මේ දෙකට පිටු භාගෙට තිබ්බනේ. අවංක කරන්න. කාටවත් ගුරු කරන්න එපා. එතකොට ලොස් වෙලා. ජීවිතේ සාර්ථක වෙන්න හරි දේ කරන්න. හරි. දැන් ඊළඟට යා. සතුන්ගේ ජීවන චක්‍ර කියලා දැම්මනේ මාතෘකාව. සතුන්ගේ ජීවන චක්‍ර. සතුන්ගේ ජීවන චක්‍ර. හරි. දැන් ඕගොල්ලන්ට චූටි වීඩියෝ ක්ලිප් එකක් පෙන්වන්න පුළුවන්. බලමු අපි ටිකක් ඒක අපිට කරගන්න පුළුවන්ද කියලා. කට්ටිය දඟලන්නේ නැතුව ඉන්න ඕනේ ඈ. දැඟලුවොත් මම වීඩියෝ ක්ලිප් එක නවත්තනවා. හරි. එක විදිහකට ඉන්නේ. හරි. මුකුත් මයික් ඔන් කරන්නේ නැතුව ඉන්න වීඩියෝ ක්ලිප් එක මට පෙන්න ගන්න.
හරි. පොඩ්ඩක් ඉන්න ඒක තාම ප්‍රොසෙස් වෙනවා. පොඩින තාම නෑ. තප්පරයක්. පොඩි අවුලක් තියෙනවා. හරි. හරි. තප්පරයක් ඉන්නේ. හැමදාම මොකක් කරේ පටන් ගත්තට පස්සේ ප්‍රශ්නේ. හරි. හරි කොහොම ඉන්න මම පෙන්නන්නම්. ඔයගලන්ට පේන්නේ නැහැ නේ තාම. පොඩක් ඉන්න. පේන්නේ නැහැ නේ මුකුත් නේද? හරි. මුකුත් පේන්නේ නැහැ නේද පුතේ? හරි එන්නේ. හරි කුෂාන් මයික් වහමු නේ. හරි විනාඩියක් ඉන්න. හරි. හරි. කොහොම ඉන්නකෝ තප්පරේ. හරි. එතකන් චූටි සතුන්ගේ ජීවන චක්‍රයට තේ මෙහෙම ලියන්න මං ලෑස්ති කරගන්නකම්. සාමාන්‍ය පාඩේ සතුන්ගේ ජීවන චක්‍ර පාඩමේ අංක 1. එක් සතුන්ගේ සතුන්ගේ එකිනෙකට වෙනස් ජීවන චක්‍ර දක්නට ලැබේ. එක් සතුන්ගේ එකිනෙකට වෙනස් ජීවන චක්‍ර දක්නට ලැබේ. හරි බලන්න. මේක පොඩ හිරවෙවී යයි ගණන් ගන්න එපා. ඔන්න ගෙම්බේ. ඇඟ පුම්බන්නේ තමන්ගේ ගෑනු සතාව ආකර්ෂණය කරගන්න. මොකද කරන්නේ? බලන්න බලන්න. හරි. ගෙම්බා මගේ පුතේ උභයජීවී කියන්නේ එයාගේ ජීවන චක්‍රය ගත කරන්න ජලය වගේම ගොඩබිමක් ඕන. හරි පේනවා පුතේ තීක්ෂණ. අනිත් පැයට පේනවා. හදාගන්න. හරි. ඊට පස්සේ හරි. අනිත් පැයට පේනවා නේද? පේනවම ඕක කියලා දාන්න. මයික් ඔන් කරන්න එපා. පේනවද පුතේ? බලන්න ඉස්සෙල්ලා. හරි. අර මෙසේජ් දාන්න එපා ඇති. නැත්නම් අනිත් පැයට පේන්නේ නැති. ඇති. පොඩි පස්සට යන්න බලන්න ඉස්සෙල්ලා. හරි ආයි මුලින්දලා බලමු. හරි මුකුත් දාන්න එපා දැන් බලන්න ඉස්සෙල්ලා ඔබ දිහා බලලින් ගෙම්බ උභයජීවී. ඇයි එයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ජලයයි ගොඩබිමයි දෙකම ඕනේ. එකක් ඒකේ. හරි බලන්න එයා තමන්ගේ වර්ගයවත් අනුභව කරනවා. ඕන අප්‍රසන්න සතෙක්. හරි ඔන්න ඔය අවස්ථා ටික බලන්න වෙන මුකුත් කරන්න යන්න එපා. ඉස්සෙල්ලා ඔක දිහා බලන්න. ඇඩල්ට් ෆොක් කියන්නේ පුතේ වැඩුණු ගෙම්බා. හරිද? ඒ වැඩුණු ගෙම්බා මොකද්ද වෙන්නේ? එයා බිත්තර දානවා. ඊට පස්සේ ඒකෙන් එනවා ඉස්කෙඩිය. ඉස්කෙඩියගෙන් ටිකක් බාගෙට හැදිච්ච ගෙම්බෙක්ගේ හැඩේ තියෙන ඉස්කෙඩියෙක් හැදෙනවා. එයාගෙන් ලාවට හැදිච්ච ඉස්කෙඩියෙක් මේ ලාවට හැදිච්ච ගෙම්බෙක් ඉන්නවා. ඊට පස්සේ තමයි අපිට අතට යන්නේ. බලන්න. හොඳට බලන්න ඔක ඉවෙන්නකම් බලන්න. ඔය ගෙම්බි බිත්තර ඉස්කෙඩිය. ඊට පස්සේ වැඩුණු ඉස්කෙඩියෙක් එනවා. ඊළඟට බාගෙට හැදිච්ච ගෙම්බෙක්. එයාගේ වැඩුණු ගෙම්බා. ඔය ඉස්කෙඩි බිත්තර ජලයේ තියෙන ඒක එක විදිහක්. ඊට පස්සේ ඒ ඉස්කෙඩිය වතුරේ පීනනවා. උන් ජලජ ශාක ආහාර ගන්නවා. ජලජ සතුන් ආහාර ගන්නවා. ඒකෙන් ජීවත් වෙනවා. ඔන්න බලන්න ඇත්තම ඉස්කෙඩි විතර. සුදු පාට ජල්ලිමය ආවරණයක් ඇතුළේ තියෙනවා. හරිද?
පස්සේ බලන්න ඒව වතුර වලවල් වල තියෙනවා. ඒක ටික දවසක් ගියාම ස්කිඩිය ඇති වෙනවා. බලන්න ස්කිඩිය පේනවා. ඒක ලෝක දිහා බලලා ඉන්නවා. තේරුම් ගන්න. ඒ කියන්නේ එක එක අවස්ථා අනුපිළිවෙලවල තියෙනවා පුතේ ජීවන චක්‍රේ. එක අවස්ථාවක් කියලා වෙනස් වෙනවා. බලන්න දැන් ස්කිඩියක් ඇවිල්ලා. ඒ ස්කිඩියගෙන් වලිගයක් තියෙනවා. නමුත් ගෙම්බගේ වලිගයක් නැහැ. ඒක නැති වෙලා යනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ කාලයත් එක්ක වර්ධනය වීමත් එක්ක එයා වැඩුණු ගෙම්බෙක් බවට පත් වෙනවා. ඒ චූටියට වලිගයක් තියෙනවා. දැන් බලන්න. ඔය වලිගය නැති වෙලා යනවා කාලයත්. ඒ එක එක අවස්ථාවල එකිනෙකට වෙනස් බාහිර ස්වරූප එනවා. අන්න එහෙම බාහිර ස්වරූප වෙනස් වෙනවා. ගෙම්බගේ ආරම්භය එක විදියක්. නමුත් ජීවන චක්‍රයේ අවසානයට යනකොට එකිනෙකට වෙනස් විදියක් ඇවිල්ලා. එයාගේ උඩුත් අල්ලයි යටිහත් අල්ලයි දෙකම අරිනවා. හරි. දැන් ඕගොල්ලොත් ඉඳගෙන ඉන්නා වගේ තමයි. හරි. එහෙනම් ගෙම්බගෙන දැනගත්තානේ. ඔය බලන්න. විතර ඉස්කෙඩියෝ එයාගෙන් වැඩුණු ඉස්කෙඩියෙක් ඇවිල්ලා අවසානයේ වැඩුණු ගෙම්බෙක් කියලා. එයා අපිට විතර දානවා. හරි. එහෙනම් ඔන්න ඕගොල්ලන්ට තේරුණා කතන්දරේ හරිද? හරිද පුතේ? දැන් එහෙනම් පැහැදිලිව අවබෝධයක් ගත්තද? හොඳට තේරුණාද? හරි. මයික් වහම ඔය සැරින් සැර එක ඕන් කරලා බලන්න එපා. බුද්ධික මයික් එක වහම පුතේ මියුට් කරන්න නැත්නම් පන්ති කරන්න බෑ. හරිද? මයික් හරි. පුතේ මයික් එක මියුට් කරන්න බුද්ධික. පුතේ ඇහෙනවද මාව? මයික් එක මියුට් කරන්නකෝ. හරියන්නේ මට මියුට් කරන්න දෙන්න නැත්තම් ඕල් මියුට් දාන්න වෙනවා. හරි. දැන් මාව ඇහෙනවනේ. හරි. එන්න පුතේ. සැරෙන් සැරේ මයික් කරගෙන ඉන්න බතර වැඩි කරගන්න බැරුව යනවා. හරි. හරි. ඔය ආයි පාරක් මොකක් හරි කරනවා. හරි. දැන් එන්න පුතේ. එහෙනම් එක එක ජීවීන්ගේ එක එක සත්තුන්ගේ ජීවන චක්‍රය එකිනෙකට වෙනස් බාහිර ආකාර තියෙනවා. හරි. අර පොඩි ප්‍රශ්නයක් අහනවා. අර චන්දය ආයි අර ඡේදය ආයි කියන හරි මං කියන්නම් එක පොඩ්ඩක් ඉන්න. අපි ගම් ඒ වෙලාව ටිකක් ඉන්න දැන් පරක් වෙන නැත්තම් හරි මගේ පුතේ එන්න ඡේදය තියන්නකො මං කියන්නම්. කොහොම ඉන්න. හදිසියෙන් එපා. දැන් එක එක ජීවීන්ගේ එකිනෙකට වෙනස් බාහිර ස්වරූප තියෙනවානේ. ඒ බාහිර ස්වරූප තියෙන එක තමයි ජීවන චක්‍ර වෙනස් වෙන්නේ. හරි. දැන් නිතික ඉස්සෙල්ලා ඉන්න ඒ ඡේදෙ පස්සේ ලියමු. මෙන්න මේක ලියන්න ඉස්සෙල්ලා. ලියන්න සතුන්ගේ ජීවන චක්‍රයට තේ මෙන්න මෙහෙම. සතුන්ගේ ජීවන චක්‍රයන් තුල සතුන්ගේ ජීවන චක්‍රයන් තුල සතුන්ගේ ජීවන චක්‍රයන් තුල සතුන්ගේ ජීවන චක්‍රයන් තුල එකිනෙකට වෙනස් එකිනෙකට වෙනස් එකිනෙකට වෙනස් සතුන්ගේ ජීවන චක්‍රයන් තුල එකිනෙකට වෙනස් බාහිර එකිනෙකට වෙනස් බාහිර එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පවති. සතුන්ගේ ජීවන චක්‍රයන් තුල එකිනෙකට වෙනස් බාහිර ස්වරූපයන් පවති. මෙම එතන සතුන්ගේ ජීවන චක්‍ර තුල
එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පවති. කියන්නේ එක එක විදිහේ බාහිර ස්වරූප තියෙනවා. එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පවති. ඊළඟ තරුව. එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පවති. ඊළඟ තරුව පුතේ. මෙම බාහිර ස්වරූප මෙම බාහිර ස්වරූප පැවතීම නිසා මෙම බාහිර ස්වරූප පැවතීම නිසා මෙම බාහිර ස්වරූප පැවතීම නිසා ජීවන චක්‍රය තුල මෙම බාහිර ස්වරූප පැවතීම නිසා ජීවන චක්‍රය තුල වෙනස් අවස්ථා නිර්මාණය වේ. වෙනස් අවස්ථා නිර්මාණය වේ. වෙනස් අවස්ථා නිර්මාණය වේ. වෙනස් අවස්ථා නිර්මාණය වේ. හරි. පොඩ්ඩක් ඉන්නකෝ පුතේ. ආයි කියනවා. හරි. සතුන්ගේ ජීවන චක්‍ර තුල හොඳට බලන්න තමන් ලියපු ඡේදේ. කලබල වෙන්න එපා. මම එක දෙයක් දෙපාරක් කියනවා. සතුන්ගේ ජීවන චක්‍රයක් තුල එකිනෙකට වෙනස් බාහිර ස්වරූප දක්නට ලැබේ. මේ නිසා ජීවන චක්‍රයේ වෙනස් අවස්ථා නිර්මාණය වේ. ඒ හා සමාන ඡේදයක් ලියවනවා නම් ඇති. මේ නිසා ජීවන චක්‍රය තුළ වෙනස් අවස්ථා, ඒ කියන්නේ එකිනෙකට වෙනස් අවස්ථා නිර්මාණය වෙනවා. වෙනස් අවස්ථා නිර්මාණය වේ. ගොඩද? පැහැදිලිද? හරි. දැන් එතකොට මගේ පුතේ ඔන්න මූලික අවබෝධය ආවා. දැන් මෙන්න මේ වචනයක් මම කියනවා. හරිද? මිහින්දි. හරි. මයික් වහමු. මෙන්න මේ වචනේ තේරුම හොයාගන්න. අච්චු පුතේ. රූපාන්තරණය කියන වචනේ තේරුම. හරි. කොහෙන් හරි හොයන්න. දැන් හරි. සර් වීඩියෝ එක WhatsApp එකට දාන්නවද? හරි. ඉස්සෙල්ලා රත්තරනේ තීක්ෂණ. දැන් රූපාන්තරණය කියන වචනේ හරි දාන්න. රූපාන්තරණය කියන වචනේ හොයන්න. තීක්ෂණ පුතේ හොයන්න. කියනද? කියන්නකෝ බලන්න කියනකි. ජලයේදී කම්මල් වලින් සසනය කිරීම සහ ලොකු ඉඩ පෙනහල් වලින් සසනය කිරීම. පොඩි හරි. අපි එක්කෙනෙකුට අවස්ථාව දෙමු. ලියනකේ කියන්න බලන්න. ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවල එකිනෙකට වෙනස් අවදි ගත කිරීම. හරි. මයික් එක වහම් බලන්න. දැන් තමිදු කියන්න බලන්න. කලබලෙන් කියපු එක. තමිදු කියන්න. මේ ජීවන චක්‍රයේ කුඩා කාලයේදී පෙනහල් වලින් සසනය කිරීම සහ මේ කුඩා කාලයේදී කර්මල් වලින් සසනය කිරීම සහ ලොකු ඉඩ පෙනහල් වලින් සසනය කිරීම. තමිදු කිව්වේ අවස්ථාවල වෙනස්. තමිදු උත්තරේ ටිකක් කරුණු වලට කැපුවා. හරි. තමිදු හරි. ලියනගේ හරි. ඔයාලා මම කියන්නේ හරි. හැමෝම ඔන් කරන්න එපා ඇති. මයික් වහම්. හරි. ඩිස්කෂන් එකට ගමු. හරි මයික් වහම්. හරි. හරි. පුතේ තවත් මයික් එකක් ඔන්ලා තියෙනවා. හරි එපා වහන්න. හරි. දැන් එන්න. හරි. පුතේ ඔයගලන්ට ඔන් කරන්න කියන්න බැරි ඒකයි. නෑ ඇඟිලි කන්ට්‍රෝල් නෑ. එක වෙලා තියෙනවා. හරි. රූපාන්තරණය. හොඳට අහගන්න. ඉස්සෙල්ලා හොඳට අහගන්න මං කියන්නේ. රූපාන්තරණය. මොකද්ද මේ රූපාන්තරණය කියන්නේ? වචනේ. 아무තු වචනයක්. රූපාන්තරණය. රූප වෙනස් වෙලා යනවා. දැන් ඔයා උපදිනකොට මවගේ ගර්භාෂයේ ඉන්නේ කලලයක් හැටියට. හරිද? ඒ කලලය භ්‍රූණයක් බවට පත් වෙනවා. ඒ භ්‍රූණය මොරුලාවක් වෙලා
මුරුලා බෘණය බවට පත් වෙලා මුරුලා බෘණයක් වෙලා අපිව වැඩිලා දරු ගැබක් හැදෙනවා. ඒ දරු ගැබ ප්‍රසූත වෙනවා. උපදිනකොට චූටි දරුවෙක් කිලෝ 2.5ක් වගේ බරක්. එයා වර්ධනය වෙලා කාලයත් එක්ක උස්ස ගිහිල්ලා හැදි දෙඩි මිනිස්සෙක් බවට පත් වෙනවා. එක්ක ගෙහණියක් එක්ක පිරිමියක්. ඊට පස්සේ එයා කාලයත් එක්ක වයසට යනවා. එයා ඇඟපත වැරහැලි වෙලා යනවා. අන් ජීවන චක්‍රය එක් ස්ටෙප් වලදී එක විදියට ගියා. ඒ කියන්නේ එයාගේ ජීවන චක්‍රයේ එක අවස්ථාවල එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතුණා. තමිදු කිව්වේ අර ඉස්කෙඩිය ශ්වසනය කරන්නේ කර්මල් වල. එතකොට ඒ කාලේ කර්මල් තිබුණා. නමුත් ගෙම්බෙක් වෙනකොට එයා මුකෙන් ශ්වසනය කරන්න ගත්තා. එතකොට ඒ ස්වරූප වෙනස් වුණා. එහෙම ස්වරූප වෙනස් වෙනවට කියනවා මොකද්ද පුතේ? ජීවන චක්‍රයේ මොනතරණයද? රූපාන්තරය. එහෙනම් ජීවන චක්‍රයක එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතිනවා නම් රූපාන්තරණයක් කියලා. හරි. එහෙනම් රතු පෑනෙන් ලියන්න මෙන්න මෙහෙම. රතු පෑනෙන්. ඔව් කියන්න. මට එතකොට ශ්වසනය කරන්න නැතුව ගොඩක් වෙලා ඉන්න බෑ නේද වතුරේ? ඔව් ඉන්න බෑ එළියට එන්න. හරි. හරි. මයික් වහමු අපි. හරි ලියන්න රතු පෑනෙන් ලියන්න. හදිස්සි එපා. ලියන්න. හරි. ලියන්න මෙහෙම. රූපාන්තරණය යනු රූපාන්තරණය යනු රූපාන්තරණය යනු රූපාන්තරණය යනු කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් රූපාන්තරණය යනු කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් බාහිර එකිනෙකට වෙනස් බාහිර ස්වරූප රූපාන්තරණය යනු කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ රූපාන්තරණය යනු කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතීමයි. බාහිර ස්වරූප පැවතීමයි. හරිද? රූපාන්තරණය යනු කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතීමයි. හරිද? හොඳට තේරුණාද? එහෙනම් පැහැදිලිද? රූපාන්තරණය කියන්නේ දැන් පාඩම් කරන්න. රූපාන්තරණය යනු කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතීම. පාඩම් කරන්න. දැන් පාඩම් කරන්න. වෙන මුකුත් එපා. දැන් ඔළුව එක තැනකට ගන්න. ඔය ඡේද නිදහසේ හිතින් කියවන්න. නැත්තම් බෑ මේ වැඩේ කරන්න. රූපාන්තරණය කියන්නේ ඔය ඡේද දිහා බලන්න. ඡේද දිහා. රූපාන්තරණය කියන්නේ කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතීම. හරි. නිදහසේ පාඩම් කරන්න. නිදහසේ පාඩම් කරන්න. කලබල නොවී. හරි. දෙයට පාඩම් කරන්න. වෙන මුකුත් කරන්න එපා. පාඩම් කරන්න. හරි.
පාඩම්. හරි. දැන් පාඩම් කරන්න. විදාසේ. පාඩම්ද චේදි? කමිදු පාඩම් කළාද? චේදි ලිව්වද? මට කියන්න. පාඩම්. වෙන මුකුත් ඔබන්න එපා පාඩම්ද? රූපාන්තරණය කියන්නේ කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතීම. රූපාන්තරණය කියන්නේ කිසියම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතීම තමයි රූපාන්තරණය කියලා අපි කිව්වේ. හරිද? හරි. දැන් හරිද පුතේ? මනස එක තැනකද? හරි. දැන් ඔව්. හරි. පාඩම් කට්ටියට ඔය ටික තේරුණාද උතන්ට එනකම්? හරිද? හරි. පැහැදිලිද? පැහැදිලි නම් ඕකේ කියලා දාන්න. වෙන මුකුත් ඔබන්නේවා. මට ඒව කියන්න බයයි ඔයගොල්ලන්ට. මොනවාරි ඔබයි කියලා. ඕකේ. ඕකේ. ඔය එయ్యා ඕකේ. ඔබනවා. ඔය ඉතින් පාඩම් කරන එක තමයි ගෙදර. හරි. හරි. ඕකේ. දඟලන්න එපා. මට කියන්න බයයි. ඇයි වෙන මොනවාරි ඔයගොල්ලෝ පාඩම නැති කරගන්න කියලා. ඊට පස්සේ මයික් එකෙන් නෙමෙයි කියන්නේ. සංවර නැහැ තාම නේ. මොනවා කරන්නද කියලා හිතාගන්න. තව මාස ගානක් කොහොම යන්නේ. හරි. හරි. ඔයා කවුරුවත් ඉන්නවද කියලා බලන්න ඕනේ නැහැ. වැඩේ කරපු තීක්ෂණ. හරි. දැන් චුටි ගෙදර වැඩක්. එන්න. මගේ පුතේ. එන්න. මම දෙනවා සත්තු අච්චුපතේ ඉන්න අය. සත්තු කීප දෙනෙක් මේ ගෙදරට නෙමෙයි දැන් කරමු. මේ දැන්. මං සත්තුන්ගේ අංකක් දාමු. ප්‍රශ්න දෙන්නම් ඉස්සෙල් ප්‍රශ්නිය. දැන් ඔක්කොම නවත්තලා ප්‍රශ්න ලියන්න. වෙන කිසි දෙයක් එපා. ප්‍රශ්න ලියන්න. පහත සතුන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ රූපාන්තරණයක් පවතීද? සම්පූර්ණ රූපාන්තරණයක් පහත සතුන්ගේ ජීවන චක්‍රයන් වල සම්පූර්ණ රූපාන්තරණයක් පවතීද? අසම්පූර්ණ රූපාන්තරණයක් අසම්පූර්ණ රූපාන්තරණයක් පවතීද යන වගේ දක්වන්න. ඒ කියන්නේ ඔයා දෙපැත්තට බෙදන්න. සම්පූර්ණ රූපාන්තරණයක් තියෙන සතා මේ පැත්තෙන්, අසම්පූර්ණ රූපාන්තරණයක් තියෙන සතා අනිත් පැත්තෙන්. මං සත්තු ටික ඉස්සෙල්ලා කියන්නම්. ඒ සතා අනුව බෙදන්න. මෙයා මේ පැත්තටද මේ පැත්තටද වැටෙන්නේ. හරි. ඉස්සෙල්ලා සත්තු ටික දෙන්නම්. අච්චුපතේ ඉන්න සත්තු ටික දෙන්නම්. ඒතර ඔයාට අච්චුපත බලලා දාගත්ත හැකි. හරි. පළවෙනි සතා සමනලයා. ලියන්න පහළට. පගුව ගහන්න එපා ඉස්සෙල්ලා. පගුව ගහන්න එපා. ආයි කියන්න. හරි. අප්පච්චි අහගන්න ඉස්සෙල්ලා නිතික. පහත සතුන්ගේ සම්පූර්ණ රූපාන්තරණයක් පවතීද? අසම්පූර්ණ රූපාන්තරණයක් පවතීද යන වග දක්වන්න. පහත සතුන්ගේ සම්පූර්ණ රූපාන්තරණයක් පවතීද? අසම්පූර්ණ රූපාන්තරණයක් පවතීද යන වග දක්වන්න. පහත සතුන්ගේ සම්පූර්ණ රූපාන්තරණයක් පවතීද? අසම්පූර්ණ රූපාන්තරණයක් පවතීද යන වග දක්වන්න. හරි. හරිද නිතික? හරි. දැන් සත්තු ටික ලියමු ඉස්සෙල්ලා. සමනලයා.
ඊට පස්සේ ගෙමෙස්සා සමනලයා ගෙමෙස්සා ඊළඟට මදුරුවා 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 ඊළඟට ගෙම්බා ගෙම්බා මැඩිය කිව්වත් කමන්නේ ගෙම්බා ඊළඟට කැරපොත්තා කැරපොත්තා සමනලයා ගෙමැස්සා මදුරුවා ගෙම්බා ඊළඟට කැරපොත්තා අවසානයේ පළතුරු මැස්සා පළතුරු මැස්සා හරි ක්ෂණිකව වගුව ගැහුවා ලොකු වගු ගහන්න ඕනේ නැහැ සත්තු 5 ඉද 6 ඉදලා දුන්නේ අච්චු පොත පෙළ ගත්තා දැන් ෆෝන් එක ගැන බලන්න එපා අච්චු පොත පෙළලා සත්තු වගුව ගැහුවා සම්පූර්ණ රූපාන්තර නෙමේ පැත්තේ අසම්පූර්ණ රූපාන්තර නෙමේ පැත්තේ වෙන මුකුත් එපා දැන් ෆෝන් එක නෙමේ මං කිව්වේ ඕක අදින්න එපා දැන් දෙපැත්තට වගුව ගහ ලස්සන්ට මේ දැන් විනාඩියක් ඇතුළත ලියන්න බලන්න උත්තර ටික ලියලා ඕකේ කියලා දාන්න මේ දැන් සමනලයාගේ තියෙන සම්පූර්ණ රූපාන්තරණයක් සමනලයාගේ තියෙන සම්පූර්ණ රූපාන්තරණයක් මම දන්නේ ලියන කී හොයන් මන් දන්නේ තියෙන්නේ සම්පූර්ණ අර කියන්න එපා චෝ උත්තර කිව්වොත් අනිත් අය මොකද කරන්නේ වහන්න එපා හරි ලියන්න පුතේ පවණි මගේ ඇවිච්ච ටික පාත සතුන්ගේ සම්පූර්ණ රූපාන්තරණයක්ද අසම්පූර්ණ රූපාන්තරණයක්ද යන වග දක්වන්න එච්චරයි ප්‍රශ්නේ පාත සතුන්ගේ සම්පූර්ණ රූපාන්තරණයක්ද අසම්පූර්ණ රූපාන්තරණයක්ද යන වග දක්වන්න පහත සතුන්ගේ සම්පූර්ණ රූපාන්තරණයක්ද අසම්පූර්ණ රූපාන්තරණයක්ද යන වග දක්වන්න මම සත්තු ටික කිව්වා සමනලයා ගෙමැස්සා ඊළඟට මදුරුවා ඊට පස්සේ ගෙම්බා කිව්වා ඊළඟට පළතුරු මැස්සා සමනලයා ගෙමැස්සා මදුරුවා ගෙම්බා පළතුරු මැස්සා හරි ලියන්න බලන්න කියන්න එපා කවුරුත් කියන්න එපා ඉවර නම් ඕකේ කියලා දාන්න හොයාගත්තා හරිද පුතේ හරි ඉවරද වැඩේ ඕකේ කියලා දාන්න හරි ඉවරයි ඉවරයි ආයි කියනවා ප්‍රශ්නේ පහත සතුන්ගේ ජීවන චක්‍රයේ සම්පූර්ණ රූපාන්තරණයක්ද අසම්පූර්ණ රූපාන්තරණයක්ද යන වග දක්වන්න එතකොට එතන ලියන්න ඕනේ සත්තු ටික සමනලයා ගෙමැස්සා මදුරුවා ගෙම්බා පළතුරු මැස්සා හරි ඕකේද දැන් මම සත්තුන්ගේ නම් ටික ලියලා එයා සම්පූර්ණ රූපාන්තරණයක් නම් 1 අසම්පූර්ණ රූපාන්තරණයක් නම් 2 අන්න එහෙම අපි නම් කරමු හරි කවු කතා කරන්න එපා ඔක ලේසි ඒකයි මට හැමෝම බලන්න ඕන හරි සම්පූර්ණ නම් 1 අසම්පූර්ණ නම් 2 ඉස්සෙල්ලා සමනලයා දාන්න බලන්න 1ද 2ද කියලා කට්ටිය ටක් ගාලා හරි 1ද 2ද හරි වෙන මුකුත් කරන්න එපා 1 2 දෙවිල්ලක් තියෙන්නේ 1 හොඳයි හොයාගෙන තියෙනවා හරි මෙයා සම්පූර්ණ හරි වෙන මුකුත් එපා පුතේ මේ මැසේජ් දෙමිල්ල විතරයි ඊළඟට සමනලයා හරි හොඳයි කට්ටිය අවබෝධය තියෙනවා හොඳයි හරි සතුටුයි හරි දෙවැනි එක ඊළඟට ගෙමැස්සා 1ද 2ද කවුරු 2 දැම්මා පොඩ්ඩක් නිතික ගෙමැස්සා තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණය අපල හදාගන්න ගෙමැස්සගේ තියෙන සම්පූර්ණ රූපාන්තරණය හරි
සම්පූර්ණයි. මං කිව්වා පටන් ගන්න සම්පූර්ණ රූපාන්තරණය. ඊට පස්සේ මගේ පුතේ හරි. ඊළඟට මధుරුවා. මෙයාගේ සම්පූර්ණද සම්පූර්ණද? දෙක දෙම්ම කවුරු හරි. කවුරු අච්චුපත හරියට බලලා නැහැ. පසිදු ආයි බලන්න ඕගොල්ලෝ වැරදි පුතේ. අච්චුපත බලන්න හරියට. හොන් අච්චුපත බලන හැටි. ඒක තමයි වැරද්ද. මෙයාගේ තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණය. ඊට පස්සේ ගෙම්බාගේ මොකද්ද තියෙන්නේ? අසම්පූර්ණද සම්පූර්ණද? ඔන්න හිර වෙච්ච තැන. ගෙම්බාගේ පිලවෙක් නෑ. ගෙම්බාගේ තියෙන්නේ රූපාන්තරණයක් තියෙනවා. ඒක අසම්පූර්ණයි. කවුද ඒ සම්පූර්ණයි කියන්නේ? හරිද? ඒක තියෙන්නේ අසම්පූර්ණ රූපාන්තරණය. හරි. ඊළඟට කැරපොත්තා මොකක්ද තියෙන්නේ? එයාගේ සම්පූර්ණද අසම්පූර්ණද? අසම්පූර්ණ. මයිකොන් කරන්න එපා ලියන එකේ. ඔය ලීගලි යන බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පැන්නා. ඒ ටාස්ක් එක දෙන්නේ මේ පොඩ්ඩක් කට්ටිය දෙක. ඒ ට්‍රැක් පැඩ් නනේ. ඒකෙන් දරවාන කට්ටිය උත්තරේ කම්පියුටර්. දැන් එහෙනම් දැන් ඕක නෙමෙයි මගේ වැඩේ. හරි වැරදි හදාගන්න. හරියට ඕක නෙමෙයි වැඩේ. සම්පූර්ණ අසම්පූර්ණ පැහැදිලි කරනවා. ආයෙක තමයි පුතේ යන්න හදන්නේ. හරි. දැන් කලබල නොවි. දැන් හරි තැම්පත් වෙන්න ඉස්සෙල්ලා. දැන් ඉස්සෙල්ලාම අච්චුපොත අරගෙන අච්චුපොත ගන්න කට්ටිය. හරි. අච්චුපොතේ බලන්න හරිද? හරි. දැන් එන්න මේක ගෙම්බා ගැන වැඩි ඕගොල්ලෝ හිතන්න එපා. බලන්න ඕගොල්ලෝ පිටු අංක 67 බලන්න. 67 කිසි දෙයක් නොකර 67 බලන්න. 67 මුල ටික බලන්න. 67 මුල ටික. හැමෝම අච්චුපත ගන්න. 67 මුල ටික බලන්න. දඟලන්නේ නැතුව බලන්න උසිරු. ඔය ඉතින් දෙව අච්චුපත බලනවාද? ඔයාගන්න. අච්චුපතේ 67 මුල ටික බලන්න. ඉතිහාසය බලන්න පොඩ්ඩක්. හරි ඔය අච්චුපත බලනවාද පුතේ? ෆෝන් එක ඔබනවා. ඔය මයික් ඔන් වෙන්නේ. විකාර කරන්නේ අච්චුපත බලන්නේ නැති කට්ටිය. හොයාගන්න. ඒ ඡේද හොයාගෙන පාඩම් කරන්න ඉස්සෙල්ලා. ඒ ඡේද මම ගන්නන කලින් හොයාගන්න. ඒකයි ඉගෙන ගන්නවා කියන්නේ. එතන මම මේ ගිරියටින් කෑ ගහලා ඔයගොල්ලෝ ටිකට ඔයගොල්ලෝ ඔළුවට යන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔළුවට යන්නේ පුතේ ඔයගොල්ලෝ හොයාගන්න දෙයක්. හරි. ඔයා ගත්තනම් ඕකේ කියලා දාන්න බලන්න. මුකුත් කියන්න එපා ඕකේ කියලා දාන්න. ඕකේලු. ඕකේ. හරි. දැන් හොයාගන්න. හරි වෙන මුකුත් කරන්න එපා. හරිද පුතේ? හරි. දෙව්මි මයික් වහමු. චූටි දූ මයික් එක ඔන් වෙලා. හරි. එන්න දැන් කට්ටිය කියවන කිව්ව හැබැයි තේරුන්නේ නැහැ. හරි. ඒක තමයි.
තේරුණේ නෑ. හොඳයි. තේරුන්නේ නැති එක තමයි මටත් ඕන. ඒක තමයි වාට තේරෙන්නේ නැහැ කියන එක තමයි අත්‍යවශ්‍ය. ඒක තමයි පුතේ ඉගෙන ගන්න කියන්නේ. හරි. දැන් කලබල වෙන්න එපා. මේක දැනගන්න. සම්පූර්ණ රූපාන්තරණයක්. රූපාන්තරණයක් කියන්නේ එකිනෙකට වෙනස් බාහිර ස්වරූප පැවතීමයි. ඒ බාහිර ස්වරූප ඒ කියන්නේ හරිද? හරි දැන් ඕකේ ඇති. අච්චු පොත පෙන්නලා කට්ටිය මෙන්න මේ ඡේදය බලන්න හොඳට ඉස්සෙල්ලා. කිසියම් සතෙකුගේ ජීව පිටු අංක 67. කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවල බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම්. කියන්නේ හොඳටම වෙනස් වෙලා පේනවා නම්. හොඳ උදාහරණයක් ගමු අපි. මම ස්ක්‍රීන් ෂෙයා කරනවා මුකුත් අඳින්න එපා දැන් ඈ. මට ප්‍රසන්ටේෂන් හදා ඉන්න වෙලාව මදි ලොකු පන්තියට වැඩ වෙච්ච නිසා. බලන්න සතෙක්ගේ බිත්තරයක් එනවා. හරි මුකුත් දාන්න එපා දැන්. දැන් මෙසේජ් කරන්න එපා. සතෙක්ගේ බිත්තරයක් එනවා. ඔන්න සමීරු එක විදිහකින් සතෙක්ගේ බිත්තරයක් එනවා. බිත්තරෙන් නව සතෙක් එනවා. කීටෙක්. දැන් පුතේ ඔයාව පේනවා අපිට ඔයා කරන ඒ ඔය ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලෝ කරන හැමදේම මේ මට ඩිටෙක්ට් වෙනවා. කවුද කෙනා නම වැටෙන නිසා දඟලන්න එපා. පාඩම ඉන්න. ඔයගොල්ලෝ කැමරාවක් ඔන් කළත් මයික් එකක් ඔන් කළත් මට ඩිස්ප්ලේ වෙනවා. මොනාරේ යද්දත් පේනවා. දැන් ෂෝ සතෙක්ගේ බිත්තර තියෙනවා. බිත්තරේ බලන්න අපි ගත්තොත් එහෙම ඒකේ හැඩය ඒ හැඩය ආත්පස වෙනස් වෙලා කීටෙක් ඇවිල්ලා මදුරු කීටෙක්. මේ මදුරු කීටට ආත්පස වෙනස් වෙලා තියෙනවා මේ පිලවා. මෙයාගෙන් ආපිට එනවා සුහුඹුල් මදුරු. සමනලයාගෙත් එහෙමයි බලන්න. බිත්තර දලබුවට තමයි කීටය කියන්නේ. මේ පිලවා ඒකෙන් සමනලයා. බලන්න ආත්පස වෙනස් ගති ගුණයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ඡේදය තුලේ කියන්නේ බලන්න. මේ ඡේදය තුලේ කියන්නේ පුතේ කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ ඡේද දිහා බලන්න. කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවදිවල කැපී පෙනෙන විවිධ අවදිවල බාහිර රූපාකාරය කියන බාහිර ස්වરૂපය කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා නම් කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ බාහිර ස්වරූපය කැපී පෙනෙන වෙනස්කම් සහිතව තියෙනවා නම් ඒ වගේ ජීවන චක්‍ර තියෙන අය සම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා. එහෙම තියෙන අයට තීක්ෂණ පාඩමට එන්න. දැන් ඔයාලට තේරෙන්නේ නැහැ කිව්වනේ. කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ කැපී පෙනෙන බාහිර වෙනස්කම් තියෙනවා නම් කැපී පෙනෙන බාහිර වෙනස්කම් තියෙනවා. කියන්නේ බිත්තරෙන් එන කීටය වෙනස් නම් බිත්තරෙන් එන කීටයකින් පස්සේ දනබුව ඊටත් වඩා වෙනස් නම් එහෙනම් ඒ කියන්නේ පුතේ ඒගොල්ලන්ගේ බාහිර ස්වરૂපය ආත්පස වෙනස්. හරි. අච්චුපත දැක්කේ නැත්නම් කමක් නැහැ. තීක්ෂණ. හරි. හරි. මොකද එපා. තමිදු. හරි. මයික් වහන්න. දැන් එන්නකො. කිසියම් සතෙක්ගේ ජීවන චක්‍රය ඇතුලේ කැපී පෙනෙන ජීවන චක්‍රයේ කැපී පෙනෙන බාහිර වෙනස්කම් තියෙනවා නම් ඒ කියන්නේ එයාගේ එළියට පේන ලොකුවට සතා හිටියට වඩා හාත්පස වෙනස් පෙනුමක් එනවා. එහෙනම් එයාගේ තියෙන සම්පූර්ණ රූපාන්තරය. හැබැයි එහෙම හාත්පස වෙනස්කමක් නැතුව කැපී පෙනෙන වෙනස්කම් නැතුව සාමාන්‍ය වෙනස්කම් ටිකක් විතරක් තියෙනවා නම් එයාට තියෙන්නේ අසම්පූර්ණ රූපාන්තරයක්. හරිද? කැපී පෙනෙන බාහිර වෙනස්කම් තියෙනවා නම් සම්පූර්ණ රූපාන්තරණය. කැපී පෙනෙන වෙනස්කම් නැත්තම් මොකද්ද? අසම්පූර්ණ. කැපී පෙනෙන වෙනස්කම් තියෙන අයගේ එනවා බිත්තර වලින්
හරි මාව ඇහෙනව නේද පුතේ? හරි හරි. දැන් හරි. පොඩි ඉෂුව එනවා ගණන් ගන්න එපා. ඒ වෙයි හිටියට එනවා. හරි දැන් හරි. හරි හැලුණක් දන්නේ කට්ටිය. ළමයි ටික ඉන්නවා. හරි හරි හරි. හිටියට නෙට්වර්ක් බ්ලාස්ට් වෙනවා. ඒව සාමාන්‍ය ස්වභාවය. හරි එන්න. දැන් සාමාන්‍ය පාටින් අද දවසේ අවසාන කොටසට යන්නේ ටික ලියන්න මෙන්න. රූපාන්තරණය ලස්සන ලියමු. දැන් හරි තැම්පත් වෙන්න. තමයි හෙල්ලෙන්නේ නෑනේ. රූපාන්තරණය ප්‍රධාන වශයෙන් රූපාන්තරණය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදිය හැක. රූපාන්තරණය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදිය හැක. රූපාන්තරණය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදිය හැක. හරි. අපි chart එකක් ගහමු ලස්සනට. හරි. එන්න. හරි. පුතේ මේ පැත්තට එන්න. රූපාන්තරණය ගහමු chart එකට. රූපාන්තරණය. හරි. මෙතුන් මොකද ප්‍රශ්නයක්ද? රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය ඊළඟට අනිත් පැත්තේ අසම්පූර්ණ රූපාන්තරණය ලස්සනට අඳි මේක ඉඩ තියෙන්න ඕනේ ගොඩක් දේවල් කියන්න තියෙනවා ලස්සනට අඳි ඉස්සෙල්ලා කලබල වෙන්න එපා හරි දෙව් මිදුවේ ලස්සනට අඳිපුවම ඉස්සෙල්ලා හරි මං ආයි කියන්නම් අහලා ඉන්න බය වෙන්න එපා ආයි කියන දෙව්මි රූපාන්තරණය ප්‍රධාන ලෙස ආකාර දෙකකට බෙදිය හැක රූපාන්තරණය ප්‍රධාන ලෙස ආකාර දෙකකට බෙදිය හැක හරි මෙන්න මේ ආකාර දෙකේ chart එක ගහන ලස්සනට අඳින්න පිළිවෙලට අඳින්න හරි ඉක්මන් කරලා අඳින්න අපි අන්තිම අඩියට යන්න ඕනේ හරිද දෙව්මි ඉවරද දුව හරි chart එක ගහන්න හරි මයික් වහමු අනිත් අයට පේන්නේ නැත්නම් හරි chart එක ගහුවද හරි දැන් එන්න හරි දැන් කට්ටිය එක තැනක ඉන්නවනේ ඔළුව හරි දැන් පුතේ මේකයි කතන්දරේ හරි දැන් සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ කැපී පෙනෙන බාහිර වෙනස්කම් පැවතීම හරි ජීවියෙකුගේ මාත් එක්ක ලියමු ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ පුතේ මයික් වහන්න ඔය දරුවා බෑ වැඩ කරන්න ඕනේ වෙන වැඩ එපා හරි ජීවිකුගේ ජීවන චක්‍රය තුළ කැපී පෙනෙන බාහිර වෙනස්කම් පැවතීම ජීවිකේ ජීවන චක්‍රය තුළ කැපී පෙනෙන වෙනස් බාහිර ස්වරූප පැවතීම වෙනස් බාහිර ස්වරූප පැවතීම හරි ඒක තමයි සම්පූර්ණ රූපාන්තරණය කියලා කියන්නේ ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ කැපී පෙනෙන වෙනස් බාහිර ස්වරූප පැවතීම
ඊළඟට ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ එතරම් කැපී නැතන් කැපී පේ නැති කියන පැහැදිගෙන ලොකුවට වෙනස්කම් නැති සාමාන්‍ය විදියට කැපී නොපෙපෙන නැතන් කැපී පෙනීමක් සිදු නොවන ජීවන චක්‍රයේ කැපීපේ නැති බාහිර ස්වරූප තියෙන. ඒ ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය විදියට යන්නේ. හරි. ජීවිතයේ ජීවන චක්‍රය තුල කැපී පෙනීම අඩු නැත්තම් නොමැති බාහිර ස්වරූප පැවතීම. ස්වරූප පැවතීම. හරිද? බාහිර ස්වරූප පැවතීම. හරි. කට්ටිය එක අරමුණක ඉඳලා ලියන්න. කියන්නේ මේකේ කැපී පේන බාහිර ස්වරූප පවතිනවා. මේවා කැපී පෙනීමක් නොමැති බාහිර ස්වරූප පැවතීම. මේක කැපී පේන බාහිර ස්වරූප තියෙනවා. හරි. ඔය දෙක ලස්සනට ඇදගන්න. හරිද? ලියන්න ලස්සන. හොඳට පාඩම් කරන්න. දැන් තීක්ෂණ හරිද? ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ කැපී පේන බාහිර වෙනස්කම් නැත්නම් බාහිර ස්වරූප තියෙනවා නම් බාහිර ස්වරූප පැවතීම සම්පූර්ණ රූපාන්තරණය. ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ කැපී පෙනීමක් නොමැති බාහිර ස්වරූප පවතිනවා නම් ඒක අසම්පූර්ණ රූපාන්තරණය. හරි දැන් පාඩම් කරන්න. ඡේද දෙකටත් අමාරුයි. දෙක පාඩම් කරන්න. කැපී පේන බාහිර වෙනස්කම් තියෙනවා නම් සම්පූර්ණ රූපාන්තරණය. කැපී පේන බාහිර වෙනස්කම් නැත්නම් අසම්පූර්ණ රූපාන්තරණය. හරිද? තියාගත්තා නම් ඕකී කියලා දාන්න. ඕකේ යන්න. එතකොට සර් බිත්තරයකින් උපදින හැම සතෙක්ම සම්පූර්ණ රූපාන්තරණයක් දක්වනවද? නැහැනේ. සමහර අය වෙනස්. ඒක කියන්න බෑ. ලියනගේ මයික් එක වහන්න. මම පැහැදිලි කරනවා. එතකොට මිනිසා අසම්පූර්ණ රූපාන්තරණයක් නේ. මිනිසාගේ රූපාන්තරණයක් අපි ඒව සලකන්නේ නැහැ. මිනිසාගේ බාහිර ස්වරූපේ කවුරුත් දැන් මයික් ඔන් කරන්න එපා. මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න. ඒ අතර ලියන්නත් ඕනේ. ලියන්න කට්ටිය මයික් වහන්න. ඉතින් හැමෝම මයික් ඔන් කරොත් වැඩේ කරන්න බෑ. හරි. දැන් මේක ලියා ගන්න ඒ අතරතුර. දැන් ලියනගේ ඇහුවා බිත්තරයකින් උපදින හැම සතෙක්ගෙම සම්පූර්ණ රූපාන්තරණයද තියෙන්නේ. නැහැ පුතේ. බිත්තරයකින් එනවා පක්ෂීන්. පක්ෂිය උපදිනකොටත් කටු තියෙනවා කකුල් තියෙනවා. හැබැයි ඒ පක්ෂියා ඉගිලෙනකොට එයාගේ තටු වර්ධනය වෙලා එතකොට එයාගේ පිලවෙකුත් නෑ කීටයකුත් නෑ මුකුත් නෑ. ඒක එකක්. මිනිසාගේ ගත්තහම කියන්නේ හැම සතෙක්ම සම්පූර්ණ රූපාන්තරණයක් බිත්තරේ කියන එකකින් නැහැ පුතේ. මේක කෘමි සතුන්යි උභය ජීවීන්ටයි විතරයි. හොඳට මතක තියාගන්න. රූපාන්තරණය බලන්නේ මොන සත්තුන්ගේ විතරද? කෘමි සත්තුන්ගේ උභය ජීවීන්ගේ විතරයි. මිනිසාගේ රූපාන්තරණයක් බලන්නේ නෑ තමිදු. ඇයි ඒ? මිනිසා උපදින කොටත් උස මහත විතරයි වෙනස්. හැඩය බලන්න ඇඟේ අවයව බලන්න ඒවා සමානයි. ඒවා කිසිදු වෙනසක් නැහැ. පස්සේ කාලයත් එක්ක ගියාම තමයි වෙනස් වෙන්නේ. හරිද? හරිද පුතේ? දැන් මේ දෙක පාඩම් මේක ඉවරද? මේ දෙක අවංකව ලිව්වද ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ කැපී පෙනෙන වෙනස් බාහිර ස්වරූප පැවතීම සම්පූර්ණ රූපාන්තරණය. සර් අහන්නකෝ. සර් දැන් එතකොට පිස්කේස්ලා එහෙම නැත්නම් මැමේලිය වගේට ඒ කියන්නේ අපි රූපාන්තරණය සලකන්නේ නැහැ නේද? රූපාන්තරණය සලකන්නේ නැහැ. මම ඔය ඡේද ලියන්න. ඔක අච්චු පොතේ තැනක හැංගිලා තියෙනවා. හරි. ලිව්වා තේරුණා සර් හරිද? මම ඔය ඡේද ලියන්න. හරි. එන්න. දැන් මෙතන යටින් ලියන්න. දැන් මේක ඉවර කරගන්න ඕනේ. ඊට පස්සේ ඩිස්කෂන් එකට යන්න. කවුරුත් මයික් ඔන් කරන්න එපා. ඉන්න. මෙතන ලියන්න.
සම්පූර්ණ රූපාන්තරණය තුල සම්පූර්ණ රූපාන්තරණය තුල පහත අවස්ථා ඇත. සම්පූර්ණ රූපාන්තරණය තුල පහත අවස්ථා ඇත. පහත අවස්ථා ඇත. මොනවද? සම්පූර්ණ රූපාන්තරණය තුල පහත අවස්ථා ඇත. බිත්තර, කීටයා, ඊළඟට පිලවා සහ සුහුඹුලා. හරි, ඔය හතර ලියන්න. බිත්තර, කීටයා, පිලවා, අවසානයේ සුහුඹුලා. සම්පූර්ණ රූපාන්තරණය තුල පහත අවස්ථා ඇත. බිත්තර, කීටයා, පිලවා, සුහුඹුලා. හරිද පුතේ? හරි. ඊට පස්සේ අසම්පූර්ණ රූපාන්තරණය පැත්තට එන්න. අසම්පූර්ණ රූපාන්තරණයේ පහත අවස්ථා ඇත. බිත්තර වලින් කීටයෝ නෑ. ශිෂුවා ඊළඟට සුහුඹුලා. අසම්පූර්ණ රූපාන්තරණයේ පහත අවස්ථා ඇත. හරි, දැන් ওই ටික හොඳට පාඩම් කරන්න. හරිද? සම්පූර්ණ රූපාන්තරණයේ බිත්තර, කීටයා, පිලවා, සුහුඹුලා ඉන්නවා. අසම්පූර්ණ රූපාන්තරණයේ බිත්තර, ශිෂුවා, සුහුඹුලා ඉන්නේ. ඔය ලියාගත්තද? අවංකව ලිව්වද ඔය ටික? සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ කැපී පෙනෙන වෙනස් බාහිර ස්වරූප පැවතී. මෙයාගේ කැපී පෙනෙන බාහිර වෙනස් ස්වරූප තියෙනවා. මෙයාගේ අසම්පූර්ණයේ ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළ කැපී පෙනීමක් නොමැති බාහිර ස්වරූප තියෙනවා. හරිද? දැන් එහෙනම් උදාහරණ ටික හරියට ලිව්වද? අවංකව පුතේ. කීටයා, බිත්තර, කීටයා, පිලවා, සුහුඹුලා කියන්නේ සම්පූර්ණ රූපාන්තරණයේ අවස්ථා 4. අසම්පූර්ණ රූපාන්තරණයේ බිත්තර, ශිෂුවා, සුහුඹුලා. බිත්තර, ශිෂුවා, සුහුඹුලා. හරිද? ඔය ටික හරියද? පැහැදිලිද? ඉස්කෙඩියා කියන්නේ ශිෂුවටද? ඔව්, ඒ වගේ තමයි කියන්න වෙන්නේ. හරි. දැන් ඕගොල්ලෝ අච්චු පොතෙන් හොයලා ප්‍රශ්නයක් දැන් දෙනවා. මේ දැන් දෙනවා. දාන්න කට්ටිය අච්චු පොත. හරිද? ඔක්කොම හරිද? ලිව්වද? සතුටුයිද? හරිද? පැහැදිලිද? අන්තිම කොටසට යන්නේ. හරිද? හරි. අපි ඩිස්කෂන් එකේදී හැම දැන් ප්‍රශ්න අහන්න එපා. පොඩක් පරක් වෙනවා. ශිෂුවා කියන්නේ කාටද කියලා අහනවා. හොඳ ප්‍රශ්නයක්. ශිෂුවා කියන්නේ මගේ පුතේ සුහුඹුලාට වඩා ප්‍රමාණයෙන් පොඩි, හැබැයි එයාගේ හැඩේම තියෙන කෙනෙක්. සුහුඹුලාට වඩා ප්‍රමාණයෙන් පොඩි, හැබැයි එයාගේ හැඩේම තියෙනවා. ඔකේද? ගෙම්බට මේ දැන් ගෙම්බගේ මේ ශිෂුවගේ අවස්ථාවයි අතර ලොකු වෙනසක් තියෙනවනේ ගෙම්බයි ශිෂුවයි. ඔව්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. යා. දැන් මෙහෙම ලියමු ප්‍රශ්නයක්. ඔව් ටික තේරුම් ගන්න එනවා අපි. හරි. ලියනගේ විනාඩියක්. මේක ලියලින්. ප්‍රශ්න. සම්පූර්ණ රූපාන්තරණය සහ දෙලියලා ඉන්න ඉස්සෙල්ලා. සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය පවතින සතුන් සඳහා උදාහරණ ලියන්න. සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය
පවතින සතුන් සඳහා උදාහරණ ලියන්න. දෙපැත්තට බෙදලා දැන් ලියන්න. දැන් මතකින් ලියන්න කලින් ලියපු එක. කලින් ලිව්වා ඔබ. සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය ප්‍රශ්න කියනවා. හරි අකයි කියනවා. පොඩ ඉන්න සද්ද නැති. සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය පවතින සතුන් සඳහා උදාහරණ ලියන්න. සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය පවතින සතුන් සඳහා ඉතින් ඔය ඉගෙන ගන්න හැටිද සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය පවතින සතුන් සඳහා උදාහරණ ලියන්න. හරි දැන් ලියමු බලන්න. හරි ශනික ටග්ගාල උත්තරයක්. සම්පූර්ණ රූපාන්තරණය කවුද? සමනලයා, මැස්සා, මදුරුවා, ගෙමැස්සා, පළතුරු මැස්සා. අසම්පූර්ණ රූපාන්තරණය කැරපොත්තා ගෙම්බ දාන්න එපා. ගෙම්බ කලින් කිව්වා. නමුත් එයාගේ චුටි චුටි ප්‍රශ්න තියෙනවා. ගෙම්බත් ලිව්වට අවුලක් නැහැ. හරි. හරිද? හරි. ලිව්වද? ලිව්වනම් ඕකේ කියලා දාන්න. දැන් පාඩම් දෙයි ටික. ඒ ටික පාඩම්ද? ඕකේ කියලා දාන්න. ආසත්ති. හරි. ඕකේද? ඕකේ. හරි. හරි පුලන් සදයම හරි හොඳයි. කට්ටිය හොඳයි. හරි. දැන් ඕගොල්ලන්ට ඔතන පැහැදිලි වුණා රූපාන්තරණය කියන්නේ මොකක්ද? ඔය කතන්දරේ. හරි. දැන් එහෙනම් අද දවසේ අවසාන වැඩේ දාන්න. මෙතනින් පස්සේ අපි චූටි ඩිස්කෂන් එකක් දාලා ඉක්මනට යමු ඊළඟ මාතෘකාවට. හරි. එන්න. දාන්න සිම්පල් A අද දවසේ අවසාන මාතෘකාව. හරිද? මැඩියාගේ ජීවන චක්‍රය. මැඩියාගේ ජීවන චක්‍රය. ලබන සතිය වෙනකොට මේ ජීවන චක්‍ර ටික පාඩම් කරලා මං එවන ප්‍රශ්න වලටත් උත්තර ලියලා ලෑස්තිලා ඉන්නවා. මැඩියාගේ ජීවන චක්‍රය. මැඩියාගේ ජීවන චක්‍රය. සුරිදු මයික් වහමු. හරි. මැඩියාගේ ජීවන චක්‍රය සිම්පල් ලේ. හරි. මේක අඳින්න විතරයි තියෙන්නේ. ඕගොල්ලෝ ගෙදරදී මේක ලස්සන්ට පින්තූරේ පොතෙන් බලලා අඳින්න ඕනේ. අඳින්න ඕනේ ඈ. බිත්තර තියනවා. බිත්තර. හැමතිස්සෙම මොන හරි විකාර කරනවා ඔයගොල්ලෝ. බිත්තර. බිත්තර වලින් එන්නේ මැඩියාගේ ඉස්කෙඩියේ. ඉස්කෙඩියේ. බිත්තර වලින් එන්නේ ඉස්කෙඩියා. හරිද? ඉස්කෙඩියා. ඊට පස්සේ ඉස්කෙඩියාගෙන් එනවා වැඩුණු ඉස්කෙඩියේ. අපි යා ඕනේ නැහැ කියමුකෝ. මැඩියා එනවා. මැඩියා තමා අපිට බිත්තර දාන්නේ. ඕක ගෙදරදී ලස්සනට අඳින්න ඕනේ. පිළිවෙලට අඳින්න ඕනේ. හරිද? දැන් සරල සටහනක් දාගන්න. ලබන සතිය තමා ජීවන චක්‍ර ටික තදටම පෙන්න කතා කරන්නේ. හරිද? හරි. දැන් අද උගන්වන්න තිබිච්ච ටික ඉවරයි. ඕගොල්ලන්ට පැහැදිලිද? ප්‍රශ්න මොනවද තියෙන්නේ? මට පැහැදිලි නම් පාඩම හොඳටම තේරුණා. ලියා ගන්න බැරි වෙච්ච තැන් ටික මං ඉවන්නම්. ආයි තව නෝට්ස් තියෙනනේ කට්ටිය. මේ පාඩම ඉරෙච්ච ගමන් ඉංග්‍රීසි පන්ති තියෙනවානේ. නිසා දැන් දාන්න එපා ෆොටෝස් ගෲප් එකට. ඒතර ඉංග්‍රීසි පන්ති ලින්ක් එක හොයාගන්න බැරුව යනවා. ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. ඒ නිසා ඔගොල්ලෝ ඉංග්‍රීසි පන්ති ඉවරලා ෆොටෝස් දාන්න. ඒතර ඒක අවාසීනේ නැත්නම් අනිත් පැයට හරි. හොඳටම තේරුණාද? ප්‍රශ්න මොනවද තිබුණේ? නිතික ලියාගත්තද මගේ? ඔව් අහන්න පුතේ. සර් දැන් මේ
අර කීටයා ගැන කීටයා සුහුඹලා ඒ එකක්වත් නැත්තම් ඒක සම්පූර්ණ රූපාන්තරයක් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ පුතේ. දැන් සර් මේ අර සම්පූර්ණ රූපාන්තරයේ අවධි 4ක් තියෙනවනේ. ඔව් අවදි 4ම ඕනේ. එකක්වත් අඩු වුණොත් ඒක මේ අසම්පූර්ණ ඒක රූපාන්තරයක් වෙනවා. අසම්පූර්ණයි. ඒතර සර් දැන් බිත්තර දැන් සමහර සතුන් බිත්තර වලින් නෙමෙයිනේ ප්‍රජනනය වෙන්නේ. එතකොට ඒක නැති වුණොත් එහෙම ඒක අසම්පූර්ණ රූපාන්තරණයක් නෑ කියලා ගන්නවා. මේක හරි අමුතුයි. ඒක විද්‍යාඥයෝ හදාගත්ත එකක්. ඒකයි. රූපාන්තරණය සලකන්නේ කෘමීන්ටයි උභයජීවීන්ටයි විතරයි. හරිද? හරි. දැන් එහෙනම් තව මොනවද තියෙන ප්‍රශ්න කිය? කතා කරන්න. ලියනගේ ප්‍රශ්න නැද්ද මුකුත්? ඔක්කොම ලිව්ව නේද? හරි මම බලනවා. එන ඉංග්‍රීසි පන්තිට පරක් වෙන හින්දා එන සුබ දවසක් දරුවන්ට හොඳට තේරුණානේ. නෝට්ස් ටික ඉංග්‍රීසි පන්තියෙන් පස්සේ දාන්න. දැන් දාන්න එපා. ප්‍රශ්න නෑ. මුකුත් දේවල් අවුලක් නැහැ. එහෙමයි. දැන් මම මගේ වැඩේ හරියට කරනවා. ඔයගොල්ලොන්ගෙන් තාමත් මට තියෙන එක මවුල මට පේන එක මවුල තාම ඔයගොල්ලෝ සංවර ගතිය මේ ඔන්ලයින් ගනුදෙනු ඇතුළේදී ඔයගොල්ලන්ගේ අතපය එක විදිහට තියාගන්න බෑ. ඒක හදාගන්න. වීඩියෝ එක දානවා. ඊළඟ එක තමයි දෙමෝපියෝ තාම පිටිපස්සේ නෑ කීප දෙනෙක්. ඒකත් අඩුපාඩුවක්. හරි. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? thank you sir. හරි පුතේ. Thank you sir. හරි පුසාරණයි කට්ටිය පරිස්සමෙන් ඉන්න. Thank you sir. අයිබෝවන් සර් thank you sir. ආයිබෝවන්. thank you sir. Thank you sir. හරි පුසාරණයි. පුසාරණයි කට්ටිය පරිස්සමෙන් ඉන්න. ගෙදර හරි.